අපි අදත් පටන් ගමු සුපුරුදු විදිහටම ඔයගලන්ට මම ගිය සතියේ කිව්වා අපි section 1 and section 2 ඉවර කරා. අද අලුත් section එකක් section 3 කියන එක. මේක ගොඩක් වෙලාවට ණය ලබා දීමෙන් පස්සේ සිද්ධ වෙන දේවල් කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මූලික ණය දීම් වලට වඩා ඊට එහා ගිය ටිකක් ඒක වෙත ණය ප්‍රතිපත්තිය අපි කොහොමද අය ලබා දීමේ කටයුතු පාලනය කරන්න අන්න ඒ වගේ දේවලුත් මේකෙදි ටිකක් සාකච්ඡා කරනවා. ටිකක් අපි කල්පනා කරොත් ටෙක්නිකල් එහෙම නැත්නම් ටිකක් අපි සාමාන්‍ය දන්නවට වඩා චුට්ටක් අමාරු ඒරියා එකක්. ප්‍රශ්න පත්‍රය ගත්තොත් ලොකු වේට් එකක් නැති වුණාට සමහර වෙලාවට ප්‍රශ්න කීපයක් විටෙන් විට අපිට ඇහිලා තියෙන නිසා අපි එෆර්ට් එකක් ගමු මේක පුළුවන් තරම් ක්‍රමානුකූලව කාරණා වටහා ගන්නට. එතකොට අපිට දැනට 11 දෙනෙක් විතර වගේ ජොයින් වෙලා ඉන්නේ. අපි බලමු තව චුට්ටක් අනිත් අයත් එනකන්. ඒ අතරතුර මම හිතන්නේ මොන හරි ඔයගලන්ට යම්කිසි ගැටලු තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. අර එතකොට ගිය සතියේදී මම කිව්වා අලුතෙන් ජොයින් වෙච්ච අය ඉන්නවා නම් අර කියන විදිහට ඔයගලන්ට Google Classroom එකට ගිහිල්ලා data එහෙම නැත්නම් ඒ අදාළ lessons ටික ගන්න කියන එක. එහෙම මොන හරි ගැටලු තියෙනවා නම් කියන්න. එහෙම නැත්නම් මම කිව්වා මෙතන IBSL ඉන්නවා කීප දෙනෙක් ඒගොල්ලන්ට කතා කරලා ඒක निराකරණය කරගන්න. මොකද දැන් අපි sections දෙකක් කරලා තියෙනවා. ඒකට අදාළ ඒ presentations එහෙම නැත්නම් videos notes ටික ඔයගොල්ලෝ download කරගෙන ඒක පොඩ්ඩක් පරිහරණය කරන්න පටන් ගන්න. මොකද දැන් අපිට හුඟක් වෙලාවට ජූනි විතර වගේ විභාගේ තියෙන නිසා අපි දැම්ම ඒකට පෙර සූදානමක් විය යුතු නිසා. හරි. එහෙනම් අපි පටන් ගමු. අද පාඩම තුන්වෙනි පරිච්ඡේදය හැටියට ඉන්නේ. මෙන්න මේ කොටස් ටිකක් තමයි අපි කතා කරන්න සාකච්ඡා වෙන්නේ. ණය ප්‍රතිපත්ති සහ ඒ ආවරණය කියන එක, ඒ වගේම ණය පරිපාලනය කියන එක, ඒ වගේම මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඉදිරිපත් කළ තියෙන මූලික නිර්දේශ, ඒ වගේම තමයි ණය හානිකරන ඉම්පයර්මන්ට් කියන ටිකත් අපි සාකච්ඡා කරනවා. ඒකට ඔයගොල්ලන්ට රීඩින් මැටීරියල්ස් හැටියට මම ඇත්තටම මේ section 3 එකටයි section 4 එකටයි අදාළ දෙකම මෙතන යොදලා තියෙනවා. මේකෙදි දැන් අපි මූලික හරියට ගත්තොත් මේ ප්‍රතිකර්ම කල්පනාකරණය ඒ වගේ කොටස් අතරම section 4 එකට වගේ යන කොටස් ටිකක් තියෙන්නේ. ඊළඟට ණය පරිපාලනය අපිට මේකෙදි වාට අදාළ කොටසක්. ඒ වගේම තමයි ණය අවදානම කියන වගේ ගත්තොත් ඒකත් section 4 එකට අදාළ කොටසක්. ඊළඟට මෙතන තියෙන්නේ ප්‍රතිකර්ම කල්පනාකරණය ඒත් section 4 එකට අදාළ කොටසක්. ඊළඟට අන්තිම ටිකත් බාසල් කියන එකත් section 4 එකට අදාළ. එතකොට මේකෙදි ණය අවදානම කියන එකත් ඇත්තටම මේකෙදි ගොඩක්ම අපිට අවශ්‍යම කොටස තමයි මේ ණය පරිපාලනය කියන කොටස. ඊට පස්සේ ඊටු කොටස් ටික අපිට ඊළඟ එකට නැත්නම් section 4 එකට අදාළ දෙයක්. මම අරක වෙනම reading materials එක දුන්නේ නැහැ. reading material එකටම මේ යොමු කරා. ඒතර ඔයගොල්ලන්ට ඒක කියව ගන්න පුළුවන් වෙන විදිහට. ඊළඟට දැන් ගත්තොත් මේ ප්‍රතිපත්ති ආවරණය කියන කොටසට ආවොත් මූලික වශයෙන්ම කියන්නම්. දැන් සාමාන්‍යයෙන් බැංකුවක් ගත්තාම අපිට ණය ලබා දීමේදී ඒ ණය ලබා දෙන්න යම් ආකාරයකට අපිට යොමු කිරීමක්. ඒ කියන්නේ අපි බැංකුවක කළමනාකරු, බැංකු නිලධාරීන්, නැත්නම් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඒ කියන දේවල් කට්ටිය ගත්තොත් අපි සාමාන්‍යයෙන් අපිට යම් ආකාරයක අපි කියනවා ගයිඩන්ස් එකක්. හරි මෙන්න මේ විදිහට කළ යුතුයි. නැත්නම් මොනවා හරි බැංකුවක තියෙන ප්‍රතිපත්ති රාමුවක් තුල. හරි එහෙම කළ යුතුයි කියන දේ අපිට වැදගත් වෙනවා. හේතුව නැත්නම් අපි පුද්ගලයාගෙන් පුද්ගලයාට අපිට වෙනස් වුණොත් අපි දැන් වෙන බැංකුවක ඉඳන් තව බැංකුවකට ගියොත් හරි එහෙම නැත්නම් මම අලුතෙන් බැංකුවකට ජොබ් එකකට ගියොත් හරි අපි මොනවා හරි තියෙන ප්‍රතිපත්ති එහෙම නැත්නම් වැඩසටහන් එහෙම නැත්නම් උපදේශ රාමුවකට පිටින් මට කටයුතු කරන්නට ගියොත් ඒක ගැටලුවක් වෙන්න පුළුවන් ඉන්න සහ ඒ කියන්නේ පාරිභෝගිකයන්ට. ඒක නිසා මේ ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන එක එතනදී අදහස් වෙනවා එක තරහ දුරකට. ඊළඟට තමයි අනිත් එක දැන් මේ අපි මුදල් ගත්තොත් අපි කියන හැම වෙලෙම අතරමැදි කරුවෙක්ගේ චරිතය තමයි අපි මෙතනදී කරන්නේ. හේතුව මේ මුදල් අපේ නෙවෙයි. අපි මුදල් තැන්පත් කරුවන්ගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් අපි කියන කොටස් ලාභීන්ගේ වෙන්න පුළුවන්. ඒතර ඒව අරගෙන අපි ණය අවශ්‍ය කරන ණයලාභීන්ට දීලා අය කරගෙන නැත්නම් ආපහු තැන්පත් කරවන්න දෙනවා. ඔය ආකාරයේ කාර්යභාරයක් කරනකොට එහෙම නැත්නම් මේ අපේ මුදල්වත් නැත්නම් අපිට මෙතන අයිතිය කීමේ ලොකු දෙයක් නැති වෙනකොට එහෙමනම් ඉතා වැදගත් විදිහකට මේ
ප්‍රතිපත්තියක් අපිට තිබිය යුතුයි මේක හැමෝටම පිළිගන්න මට්ටමින්. මොකද නැත්තම් වෙන්නේ මේ අපි අනිත් අයගේ දෙයක් කරනකොට එහෙම නැත්නම් අපි මහ බැංකුව හරි එහෙම නැත්නම් අපේ නියාමන ආයතන හැටියට තියෙන දේවල් වල තියෙන යම් කිසි දේවල් වලට යටත් කරගෙන මේක කරන එක තමයි ගොඩක් හොඳ. එහෙම නොකරගෙන කරන්න ගියොත් මොකද මෙතනදී යම් කිසි සංකීර්ණතා වලට ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒතර තුන්වෙනි පැරායකින් කියන්නේ ණය ලබා දීම සඳහා කොටස්කරුවන්ගේ හිමිකම් හා සංචිත පමණක් නොව තැන්පත්කරුවන්ගේ මුදල් යොදා ගන්නා බවයි. ඒ නිසා මූල්‍ය ආයතනයේ ණය කළඹේ ගුණාත්මක භාවය තැන්පත්කරුවන්ගේ කොටස්කරුවන්ගේ ආයෝජනීය ආරක්ෂාවට ඉතා වැදගත්. ඒකට දැන් මේ අපි දැන් මේ කියන බැංකුවක ණය කළමනාකරණය වෙන්න පුළුවන්, ණය කළඹේ ගුණාත්මක භාවය වෙන්න පුළුවන්. ඒතර ණය කළඹ නිසි පරිදි පවත්වා ගැනීම වගේ දේවල් සඳහා අපි නිසි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ පිළිබඳ ඒකමිතියක් තියෙන්නත් ඕනේ. අන්න ඒ වගේ කාරණාවලදී තමයි මේ ණය ප්‍රතිපත්තියක් කියන එක අවශ්‍යතාවය අපිට ගොඩක් ලැබෙන්නේ. එතකොට මේ ණය ප්‍රතිපත්තියක් අපි ස්ථාපනය කරනකොට දැන් ඔය වම කියන කාරණා නිසා අපි කියනවා අපිට ණය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඕනම ආයතනයකට එහෙම නැත්නම් අපි පෞද්ගලිකව ගත්තත් අපිට යම් කිසි ආකාරයක පොඩි ගයිඩ්ලයින් එක ජීවිතය ගත්තත් එහෙමනේ යම් කිසි ආකාරයක පොලිසි එකක් අපිට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒක අනුව තමයි අපේ වැඩ කටයුතු අපි කරගෙන යන්නේ. එතකොට එහෙම කරන්න නම් මෙන්න මේ වගේ යම් කිසි ආකාරයේ ක්‍රියාදාමයන් එහෙම නැත්නම් ඒක මගින් ආවරණය වෙන්න ඕනේ කර්ම කීපයකුත් තියෙනවා. දැන් මේ ස්ලයිඩ් එක ගොඩක් වැදගත්. සමහරවිට අපෙන් අහන්න පුළුවන් ණය ප්‍රතිපත්තියක් වැදගත් වෙන්නේ නැයි කියලා කිව්වොත් අපි පළවෙනි අවස්ථාවේදී පළවෙනි ස්ලයිඩ් එකෙන් උත්තරේ ලිව්වා. ණය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු. නැත්නම් ණය ප්‍රතිපත්තියක් තුලින් ආවරණය කිරීමේදී ප්‍රධාන කාරණා මොනවද කියලා අහුවොත් මෙන්න මේ කාරණා හත තමයි අපිට සම්බන්ධ කරන්න වෙන්නේ. ඒකට අපි එකක් ඉදිරියේදී ඉගෙන ගන්නවා. නමුත් මේක ඉම්පෝටන්ට් ස්ලයිඩ් එකක් හැටියට ඔයගලන්ට සඳහන් කරන්න පුළුවන්. එතකොට ණය සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒක දැන් අපි ඒකේ වැඩ කරන කට්ටිය දැනගන්න ඕනේ. ඒ වගේම බැංකුව පාලනය කරන කට්ටිය දැනගන්න ඕනේ. පාරිභෝගිකයන් නම් අවට කට්ටිය අපි දැනගන්න. එතකොට සංස්කෘතිය පුළුල්ව නිර්වචනය කියන්නේ මොකක්ද මේ ක්‍රෙඩිට් කල්චර් එක කියන එක දැනගන්න ඕනේ. ඒක. ඊළඟට තමයි ව්‍යවස්ථාපිත නියාමන ආයතන මාර්ගයෙන් නැති නියම නිර්දේශ පිළිබඳ. මොකද්ද දැන් මහ බැංකුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ තවත් නීත්‍යානුකූල ආයතන වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේවා තමයි rules regulations. එතකොට මෙන්න මේවා directions එහෙම නැත්නම් regulations කියලා තියෙනවා. ඒතර ඒවට යටත්ව තමයි අපි ව්‍යාපාර කටයුතු එහෙම නැත්නම් අපේ බැංකු කරන්නේ යෙදිය යුත්තේ. ඊළඟට තමයි අභ්‍යන්තර බාහිර සාධක තියෙනවා. දැන් අපිට ඕන විදිහට දැන් වෙළඳපොලේ මොනවද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් රටේ බදු ප්‍රතිපත්තිය මොකද්ද? රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මොකද්ද? එහෙම නැත්නම් විවිධාකාර අනිත් ලෝකයේ අනිත් රටවල් කරන ක්‍රමවේද මොනවද? ඒවා පැත්තකට දාලා අපිට අපේ ගමනක් යන්න බෑ. මොකද අපි මේ කියන්නේ අපි බැංකුව ඔපරේට් වෙන්නේ අර කියන පරිසරය තුල. ඒ වගේම තමයි අභ්‍යන්තරිකව. අභ්‍යන්තරිකව ගත්තත් අපේ තියෙන හැකියාවන්. ඒතර අපේ තියෙන ධනාත්මක සහ ඍණාත්මක දේවල්. අපේ සේවක ප්‍රමාණය නැත්නම් සේවකයන්ගේ තියෙන හැකියාවන්. එතකොට අපි තොරතුරු තාක්ෂණ පද්ධතිය වල තියෙන හැකියාවන්. ඒතර ඒවත් අපි සැලසුම් කරගෙන එහෙම නැත්නම් ඒව පිළිබඳව යම් ආකාරයක දැනුම්වත් වෙලා තමයි අපි අපේ ණය ප්‍රතිපත්තීන් සම්පාදනය කරන්නට ඕනේ. වෙළඳපොළ නැත්නම් කර්මාන්ත අපි කියන ඉන්ඩස්ට්‍රි එකයි මාකට් එකයි. ඒකත් අපි ඒක තරඟකාරී එකක්ද තරඟකාරී නොවන එකක්ද නැත්නම් ප්ලේස්ලා කීප දෙනෙක් ඉන්න එකක්ද එහෙම නැත්නම් ඒ කියන්නේ බැංකු අපි ගත්තොත් as ඔක්කොම එකතු වෙලා ගත්තාම බැංකුවක තියෙන ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් ඒ අංශේ growth එකක්ද තියෙන්නේ නැත්නම් අපි එක තැන පල් වෙන එක තැන ඉන්න තත්ත්වයක්ද තියෙන්නේ එහෙම නැත්නම් අපගමනයක්ද තියෙන්නේ මේ වර්ධනේ. ඒතර ඒවා අපි දැන් හඳුනා ගන්න ඕනේ. ඊළඟට තමයි ණය සම්බන්ධ ක්‍රියාවලිය අවදානම්. රිස්ක් එක මොකක්ද? රිස්ක් මැනේජ්මන්ට් එක. දැන් අපි ක්‍රෙඩිට් රිස්ක් කියලා තතන්දි පොඩි සඳහනක් තියෙනවා. දැන් මොකද්ද මේ ණය අවදානම්? තවත් අවදානම් මොනවද? මේුම් අවදානම් තියෙනවද? වෙළඳපොළ අවදානම් තියෙනවද? අනිකුත් අවදානම් තියෙනවද? ඒතර මේ අවදානම් අපි කොයි ආකාරයකටද අපි ප්‍රතිපත්ති තුලට ගේන්නේ? ඊළඟට තමයි රිස්ක් ඇපටයිට් එක. හරි. ඒ කියන්නේ අපේ කොච්චරද ණය අවදානමේ අභිරුචිය. හරි. ඒ අනුව තමයි අපේ එක සීමාවන්. ඒ කියන්නේ තනි පුද්ගලයෙකුට දෙන්න පුළුවන් ප්‍රමාණය, සමූහයකට දෙන්න පුළුවන් ප්‍රමාණය, විශේෂිත ණය ලබා දීමේ ක්‍රමවේද. රයිට්. එතකොට එහෙම නැත්නම් අන්න ඒ වගේ දේවල් අපි දැනගන්නට ඕනේ කොහොමද කොච්චර ප්‍රමාණයෙන්ද අපි මේක කළමනාකරණය කරගන්නේ කියලා. ඊළඟට තමයි ණයගුණ ප්‍රමිතීන් ක්‍රියාපටිපාටි. කියන්නේ දැන් අපි කොහොමද ණය අනුමත කරන්නේ? ණය නිදහස් කරන්නේ. ණය අපි කියනවා ලබා දුන්නට පස්සේ පසු විපරම් කරන්නේ. අය කරගන්නේ. එතකොට නීති ක්‍රියා මාර්ග වලට යන්නේ.
එතකොට ඒක ડોකියුමන්ට් වෙලා තියෙනවා. එහෙම නැතුව දැන් මට ඇවිල්ලා මම ලීසින් කම්පැනි එකේ ඉඳලා බැංකුවකට ඇවිල්ලා මට තේරෙනවා රයිට් මම මෙන්න මේ විදිහට තමයි රිකවර් කරේ කියලා මට මෙහෙම රිකවර් කරන්න යන්න බෑ බැංකුවක තියෙන කස්ටමර්ස්ලාගේ. එතකොට අපි කිව්වොත් මම හවුසින් ලෝන් එකක් ක්‍රෙඩිට් කාඩ් එක රිකවර් කරන ඒ ස්ටයිල් එක නෙවෙයි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත හරි එහෙම නැත්නම් මහා පරිමාණ කර්මාන්ත කරුවෙක්ගේ ණයක් අය කර ගන්න ක්‍රමවේදය. හරි එතකොට මම සමහර වෙලාවට කසක් ලබා ගන්න ක්‍රමවේදය එක පුද්ගලයෙකුට අපි හිතමු දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තොත් ඒකට සුරුකමක් නැතුව ලබා දීමත් පුද්ගල ණයක් ගත්තොත් ඒකට පුද්ගලයාප හැටියට ලබා ගැනීමත් ඒ වගේම ගත්තොත් ආයතනික ණයක් ලබා දිනනොත් ඒකට ආයතනීය සතු දෙපළක් අපයක් ලබා ගැනීමක් කියන ක්‍රමවේද කීපයක්. එතකොට මේ අපි ඇඟීමේ ප්‍රමිතීන් මුදා හැරීමේ ප්‍රමිතීන් පසුවිපරම් කිරීමේ ප්‍රමිතීන් අයකර ගැනීමේ ප්‍රමිතීන් නීති ක්‍රියා මාර්ග ගැනීමේ ප්‍රමිතීන් අන්න ඒ කියන සියලුම දේවල් අපි යම් ආකාරයකට සඳහන් කරලා ඒ පිළිබඳ යාවත් කාලීන කර යන ක්‍රම වේදයක් තමයි මේ අපි මේ කියන්නේ ණය ප්‍රතිපත්තිය කියන්නේ. මොකද්ද ප්‍රතිපත්තිය ස්ථාපනය කරන්නේ. එතකොට මම කිව්වා ඊටාම වැදගත් ස්ලයිඩ්ස් දෙකක්. පළවෙනි එකෙන් කිව්වා ණය ප්‍රතිපත්තිය කියන්නේ ඒ ණය ප්‍රතිපත්තිය වැදගත් වෙන්නේ ඇයි කියන කෙටි අඳින්වීම. ණය ප්‍රතිපත්තිය මගින් ආවරණය කරන්නට යාමේදී ඒ සඳහා ප්‍රධාන කාරණා මොනවාද? ඒවා අපිට පුළුවන් වෙන්න ඕනේ ලිස්ට් කරන්න සහ එකක් ගැන පොඩි විස්තරයක් අපිට ලියන්න. දැන් මේ පොඩි විස්තරය කියන එක අපි එහා පිටුවේදී ඉඳන් සාකච්ඡා කරමු. රයිට්. දැන් මුලින්ම අපි ණය සංස්කෘතියෙන් පටන් ගන්නෙ. දැන් මේ තාක් කරපු ටිකේ මොනවා හරි ඔයගලන්ට ගැටලුවක් එහෙම නැත්නම් යම් ආකාරයක පැහැදිලි කිරීමක් අවශ්‍යයිද? මම අර මුලින්ම කිව්වා මේක අමාරු නැහැ. නමුත් පොඩ්ඩක් සංකීර්ණ නිසා අපි මෙහෙම කාරණා ගන්නවා. සුජිත් මොනවා හරි අහනවද මට ඇහෙන්නේ? සර් දැන් ණය ප්‍රතිපත්තිය කියන එක තීරණය කිරීමේදී සම්බන්ධිත පාර්ශවයන්ගේ ණය සම්බන්ධයෙන් ණය ප්‍රතිපත්තිය කොහොමද වෙන්න ඕනේ? සම්බන්ධිත කියලා කිව්වේ? ඔය රිලේටඩ් පාර්ටි කියන එකද අහන්නේ? දැන් අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ අපිට මේ සුජිත් ඒක වෙනම මේ සෙන්ට්‍රල් බැංක් ගයිඩ්ලයින් එකකම තියෙනවා. ඒක ඉදිරියේදී කරනවා. ඒකත් මම අර ගොඩක් වෙලාවට ණය ප්‍රතිපත්තියේ තියෙන අපි මෙන්න මේ කාරණා ඉදලා ණය ප්‍රතිපත්තිය හදලා මම එක තැනකදී කියනවා මේකෙදී මහ බැංකුවේ නියාමනයන් පිළිබඳ අපි යම් ආකාරයකට ඒ පිළිබඳ අනුකූලතාවයක් දක්වන්න ඕනේ. ඒතර ඔයා කියන එක රිලේටඩ් පාර්ටි ට්‍රාන්සැක්ෂන්ස් කොහොමද කරන්න කියලා මහ බැංකුවේ නියාමනයක්ම අපිට තියෙනවා. ඒතර මේ නියාමනය අපි ඉදිරියේදී කරනවා. ඒතර ඒක වැටෙන්නේ මෙතනදී අර මහ බැංකුවේ නියාමනයන් යටතට තමයි ඒ ඔය කියන කොටස වැටෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. අනිත් අයට කොහොමද? ආවින්ද්‍යා, හරින්දි, අනුරුද්ධි, සුමුදු කොහොමද ඔයගොල්ලන්ට? චරිත, චාතුර්ය, අචිනි, ශානි කීප දෙනෙක් මම හිතනවා අද අලුතෙන් ජොයින් වෙලා ඉන්නවා. මූලික පැහැදිලි කිරීමේ මොන හරි ගැටලු තියෙනවද? ඕන වෙලාවක මොන හරි ටිකක් තිබ්බොත් ටෙක්ස්ට් කරන්න නැත්නම් කතා කරන්න අපි ඉදිරියට කරගෙන යමු. අමාරු නැහැ. නමුත් මම අර කිව්වා වගේ පොඩි අපිට යම් ප්‍රමාණයක් පැහැදිලිතාවයක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් අර මේක ටිකක් ඔළුවට දාගන්නකොට පොඩ්ඩක් පිළිවෙලට ඒක යොදා ගන්න ඕනේ. මේ තාක් අපි කරේ ණය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද සහ හඳුනා ගැනීමක් කරා ඒ ණය ප්‍රතිපත්තිය යටතේ මූලික වශයෙන් ආවරණය වන කාරණා හතක් ගැන කෙටියෙන් සඳහන් කරගත්තා. ඒ පිළිබඳව විස්තර කිරීමක් තමයි ඉදිරියට කරගෙන යන්නේ. එතකොට මෙතනදී දැන් අපි මූලිකවම තියෙනවා ණය සංස්කෘතිය කියන එක අපි හඳුනා ගන්න ඕනේ. මොකද ණය සංස්කෘතියක් කියන එක වැදගත් වෙනවා. දැන් අපි දැන් මොන ආකාරයේ ක්‍රමවේදයක්ද? ඒ කියන්නේ අපි දැන් බැංකුවෙන් බැංකුවට ගත්තොත් සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ අපි මොන ආකාරයේ සංස්කෘතියකද ඉන්නේ කියන දේ වැදගත් වෙනවා ණය ලබා දීම නැත්නම් ණය ප්‍රතිපත්තියේදී සහ ණය ප්‍රතිපත්ති ආවරණයේදී සහ කටයුතු කිරීමේදී. එතකොට දැන් ණය සංස්කෘතිය කියලා කියන්නේ ණය දීම හා සම්බන්ධ අඩිතාලම තමයි අපි ණය සංස්කෘතිය කියලා කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් ඒක හැදෙන්නේ මෙන්න මෙහෙම. අපි අපේ බිස්නස් ප්‍රයොරිටි එක මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. හරි. එතකොට ව්‍යාපාර ප්‍රමුඛතාවය මොකක්ද? ඒක ඊළඟ පිටුවේ තව ටිකක් පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපිට ඕනේ වෙළඳපළ පංගුව වැඩි කරගන්නට. ලාභය වැඩි කරගන්නට. එහෙම නැත්නම් ක්වොලිටි එක වැඩි කරගන්නට. ඒ කියන්නේ එක විදිහට එක බැංකුවට කාලෙන් කාලෙට ඒගොල්ලන්ගේ ව්‍යාපාර ප්‍රමුඛතාවය වෙනස් වෙනවා. දැන් සමහර වෙලාවට අපි හිතන්න පුළුවන් අලුතෙන්ම මොන හරි දාන බැංකුවක් අරගෙන ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ වෙළඳපළ පංගුව කොහොමද මම මාකට් ෂෙයා එක වැඩි කරගන්නේ. මේ ප්‍රදේශයේ
ඒ රීජන් එකක දිස්ත්‍රික්කයේ ඒ රටේ මම කොහොමද වැඩි කරගන්නේ? තව බැංකුවක් හිතන්න පුළුවන් නෑ. අපි දැන් සෑහෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ස්ටේබල් අපි මෙතනින් එහාට නම් කරන්න ඕනේ වෙළඳපොළ පංගුවට වඩා මධ්‍යකාලීන සහ දිගුකාලීන ලාභදායකත්වය වැඩි කර ගැනීමත් ඒ වගේම අපි ගුණාත්මක භාවය ණය කලබේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමත් අපිට අන්න ඒ විදිහට මූලික වශයෙන් අපි දන්න ප්‍රමුඛතාවය හඳුනා ගන්න එක. ඊළඟට අපි කරනවා ප්‍රමුඛතාවය හඳුනාගත්තට පස්සේ අපි ක්‍රෙඩිට් කල්චර් එක මොකද්ද සංස්කෘතිය කියලා තෝරගන්න. ඒ සංස්කෘතිය තෝරගත්තට පස්සේ ඊළඟට අපි බලනවා මොනවද අපේ ස්ට්‍රැටජිස් උපාය මාර්ගයන්. අපි මේ කියන වෙළඳපොළ ප්‍රමුඛතාවයන්ට මේ ව්‍යාපාරික ප්‍රමුඛතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ කියන සංස්කෘතිය තුල මම කළ යුතු කාරණා මොනවද? මොකක්ද වගේ ස්ට්‍රැටජිස් කියන එක තමයි මේ ණය සංස්කෘතිය කියන එක සාදා ගැනීමේදී අපිට හම්බෙන බේස් එක. නැත්නම් ෆවුන්ඩේෂන් එක. නැත්නම් මේ අඩිතාලම කියලා කියන්නේ. ඒතර දැන් උදාහරණ හැටියට ගත්තොත් අපි ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රමුඛතාවයන් අපිට තියෙන එකක් තමයි දිනුකාලීන වර්ධනයක් තුළ ගුණාත්මක භාවය. ඔන්න ඕක තමයි අපේ නිකන් අර අපි කියන වගේ විෂන් එක. right? අපේ තියෙන අපේ ප්‍රමුඛතාවය අපිට වෙන්න ඕනේ මධ්‍ය දිගු කාලීනව අපි තමයි අපි වර්ධනය වෙන්නේ. මේ කෙටි කාලීන වර්ධනයක් නෙවෙයි අපි තියෙන්නේ. හැබැයි එහෙම කරනකොට අපිට ගුණාත්මක නැත්නම් ක්වොලිටි කියන එක තමයි අපේ ප්‍රයොරිටි වෙන්න ඕනේ. දැන් අපි පෝර්ට්ෆෝලියෝ එක ණය කාලම වැඩි කරගන්නේ මධ්‍ය සහ දිගු කාලීන. හැබැයි අපේ ක්වොලිටි එක තමයි එතනදී අපි ටිකක් ફોකස් කරන්නේ. එතකොට ඒකට තියෙන සංස්කෘතිය ගත්තොත් ක්‍රෙඩිට් කල්චර් එක ගත්තොත් වටිනාකම් හා ගුණාත්මක භාවය දූරදර්ශී සහ ප්‍රවේශම් සහගත. ඒ කියන්නේ cautious approach එකක්. right? නැත්නම් අපි ටිකක් අපි කියනවා conservative දූරදර්ශී. හරි දුර බලලා යම් කිසි දෙයක් කරන්න. ඒවම වටිනාකම් value center ගුණාත්මක quality center. ඒ කියන්නේ දැන් අපි අපේ මොන හරි දෙයක් කරනකොට දැන් අපි හිතමුකෝ එහෙමනම් අලුතෙන් loan product එකක් market එකට දානකොට එහෙම නැත්නම් අපි ණය ලබා දීමේදී තියෙන ක්‍රියාපිළිවෙතදී එහෙම නැත්නම් පාරිභෝගිකයන් ඔන්බෝඩ් කරනකොට එහෙම නැත්නම් අපේ මාකටිං කැම්පේන් එකකදී ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකකදී අපි මේ කරන හැම ක්‍රියාදාමයක් තුළම මූලික හැටියට තුන්වන එක වටිනාකම් ගැන කතා කරන්න. ගුණාත්මක භාවය තියෙනවා. අපි අර කියන වගේ හිමින් දූරදර්ශී කියන්නේ කඩාගෙන බෙදගෙන යන දේවල් නෙවෙයි අපි කරන්නේ. ඊළඟ cautious approach එකක්. අර කම්පිටිටර් කරා කියලා මම මේක කරන්න ඕනේ. දැන් අරගොල්ලෝ ඉන්ට්‍රස්ට් රේට්ස් අන්න ඕන පර්සනල් ලෝන් මෙන්න 104ට ගේනවා 5ට ගේනවා 6ට ගෙනාවා කියලා මම ටක් ගාලා මගේ එක 106ට මම අඩු කරන්නේ නැහැ. රයිට් මම බලනවා රයිට් මම යන්න ඕනේ හිමින් තමයි grow කරන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ යන මාර්ගය මට හොඳයි. ඊට පස්සේ මම බලනවා රයිට් කස්ටමර්ස්ලා ඔන්බෝඩ් කරනකොට දැන් මුළු ඔක්කොම මේ තියෙන අය මම ඔන්බෝඩ් කරන්නේ. මන්න මේ සෙග්මන්ට් වලට. මේ සෙග්මන්ට් එකෙත් මෙන්න මේ කට්ටිය තමයි මම ඔන්බෝඩ් කරන්නේ. මොකද මට ක්වොලිටි එක වැදගත් වෙනවා. පැහැදිලිද? ඒතකොට දිගු කාලීන වර්ධනයක් තුළ ගුණාත්මක භාවය කියන ආකාරයේ බිස්නස් ප්‍රයොරිටි එකක් තියෙනවා නම් ඒකට අදාළ ණය සංස්කෘතිය මෙන්න මේ ආකාරයේ විය යුතුයි කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. කෙටි කාලීන වර්ධනයක් තුළ ලාභය වෙයි. එතකොට අපිට ෂෝට් ටර්ම් growth එක. වගේම ප්‍රොෆිට් එක වැඩි කරගන්න. අපිට ඕනේ දැන් අපිට ෂෙයා හෝල්ඩර්ස් ලගේ පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් කම්පිටිටර්ස් ලගේ පැත්තෙන් වෙන්න පුළුවන්. අපිට දැන් තියෙන ගැටලුවක්. අපිට ප්‍රොෆිට් එක අඩුයි. ඒ වගේම තමයි අපේ මාකට් එක grow වෙලා නැහැ. ඒ කියන්නේ අපි ඉක්මනට කරන්න ඕනේ. එහෙමනම් ඔන්න අපි ඇග්‍රෙසිව් මෝඩ් එකකට යනවා. එතන මොකක්ද ඒකේ සංස්කෘතිය? ආදායම් මත පදනම් වූ අවදානම් කරේ අඩු කරනවා. එතකොට මගේ රිස්ක් එක එහෙම නැත්නම් ක්වොලිටි එක නෙවෙයි මට ඉම්පෝටන්ට්. මේ වෙලාවේ ඉන්කම් එක වැඩි කරගන්න ඕනේ. ඒක ඇවිල්ලා අපි ෆී ඉන්කම් වෙන්න පුළුවන්. ඉන්ට්‍රස්ට් ඉන්කම් එකෙන් වෙන්න පුළුවන්. තවත් මොන හරි ක්‍රමවේදයකින් අපි පුළුවන් තරම් ඉක්මනට ප්‍රයිසින් එක වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිසින් වැඩි කරන්න පුළුවන් සෙග්මන්ට් වලට අපි ගිහිල්ලා වෙන්න පුළුවන්. ඉක්මනට ලෝන් ටේක් ඕවර්ස් ටිකක් කරන්න වෙන්න පුළුවන්. ඒ මත පදනම් වෙච්චි යන ගමන. එතකොට දැන් අපි කලින් එකේදී කිව්වේ ගොඩක් වෙලාවට රිස්ක් එක බලමු. ක්වොලිටි එක තමයි මට කී. එහෙම නැත්නම් මම හයි රිස්ක් ගන්නෙ නැහැ. මොකද දූරදර්ශී ප්‍රොෆෙෂන් සහගත. මෙතන එහෙම නෙවෙයි. ඒක අනිත් පැත්ත. ඉක්මනට මට යන්න ඕනේ. ලාභදායකත්වය හොයන්න ඕනේ. ආදායම් තමයි මගේ කී. රිස්ක් එක සෙකන්ඩරි. ඒතකොට එහෙම ආකාරයේ ණය සංස්කෘතියක් තියෙන ආයතන අපි හරහා දකින්නට ලැබෙනවා. ඒතකොට අපි ඒක දැනගන්න ඕනේ. මම උඩ කියන්නේ දිගු කාලීන වර්ධනයක් තුළ ගුණාත්මක භාවය තියෙන බැංකුවක ඉඳලා කෙටි කාලීන වර්ධනයක් සාපේක්ෂව බැංකුවට ගියාම මට දැන් අර හැට් එක දාගෙන බිස්නස් කරන්න බෑ. අරකේ මම කස්ටමර්ස්ලා 10ක් ආවොත් මම සමහරට 1යි 2යි ඔන්බෝඩ් කරලා තියෙනවා. දෙවෙනි එකේ ආවොත් මට එහෙම 10ක් ආවම දෙකක් රිජිකල් ඉතුරුවට නෑ අපේ මේ ඒරියාස් නෑ මේක රිස්කි මේක ඇග්‍රෙසිව් එකක් මේක අපේ සෙක්ටර් එක නෙවෙයි කිය ඉන්න බෑ. මොකද අපි පුළුවන් තරම් රිස්කි ඒරියාස් වලට යනවා වෙන්න පුළුවන්. අපි සමහර වෙලාවට අනිත් අවස්ථාවල නොකරපු අංශවලට යොමු වෙන්නට පුළුවන්.
අපි ටිකක් ආදායම් පැත්තේ එහෙම නැත්නම් ෆී එක වැඩිපුර charge කරනවා වෙන්න පුළුවන්. අන්න ඒවට අපි කියනවා ආදායම් මත පදනම් වූ අවදානම් කරේ අඩු ප්‍රමුඛත්වය තියෙන සංස්කෘතිය ඔපරේට් වෙන අවස්ථාව. තුන්වෙනි එක වෙළඳපොළ පංගුව හා ප්‍රමාණය. එතනදි බලන්නේ මාකට් ෂෙයා එක. quantity එක. ඒක එතන මට තියෙන මාකට් එක ග්‍රෝ කරන්න. එතන මම ණය සංස්කෘතිය මගේ වෙන්නේ ආක්‍රමණශීලී ණය පරිමාවන් මත පදන. ඒ කියන්නේ මට වොලියුම් එක ඕනේ. එතකොට මම ප්‍රයිස් එක අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්කම් එක සැක්‍රිෆයිස් කරන්න පුළුවන්. ලෝන් ටේක් ඕවර්ස් වලට යන්න පුළුවන්. නැත්නම් ලෝන් ටිකට් සයිස් වැඩි වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් ඇඩ්වර්ටයිසින් පැත්තෙන් අපි ගොඩක් වෙලාවට ඕන දෙයකට ලෝන් එකක් දෙනවා වගේ ටැග් එකකට යන්න පුළුවන්. පැහැදිලිද? එතනදී අපි අපේ ආයතනයේ ව්‍යාපාරික ප්‍රමුඛතාවය මොකද්ද? ඒ හා සම්බන්ධිත වෙච්චි ණය සංස්කෘතියක් තියෙනවා කියන එක තමයි මෙතනදී පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් පළවෙනිම අපි සාකච්ඡා කරේ ණය සංස්කෘතිය කියන්නේ මොකද්ද? ඒ සංස්කෘතියට අදාළ වෙච්චි ව්‍යාපාරයේ ප්‍රමුඛතාවයන් මොකද්ද? ඒ දෙකටම අනුරූප වෙච්චි අපි ඊළඟට උපාය මාර්ග තේරීමේ කටයුතු අපි සාමාන්‍යයෙන් කරනවා. එතකොට මේ අනුව තමයි මම ප්‍රොඩක්ට් හදන්නේ. මේ අනුව තමයි මම මාකටිං ස්ට්‍රැටජි එක හදන්නේ. මේ අනුව තමයි මම බ්‍රාන්ච් ඕපන් කරන්නේ. මේ අනුව තමයි මම රික්‍රූට්මන්ට්ස් කරන්නේ. හරි ඒක තමයි මගේ ඊළඟ ස්ට්‍රැටජිස් කියලා අපි සාකච්ඡා කරන්නේ. එතකොට පළවෙනි එක වෙන්නේ ඔන්න ඕක. මොනවා හරි ගැටලු තියෙනවද එන්න ඒ පළවෙනි කොටස තුල? right මොනවා හරි තිබුණොත් ඉන්ටරප්ට් කරලා කතා කරන්න. ඊළඟට අපි ව්‍යාපාරාංශ. එතකොට ශේෂ්ත්‍ර සම්බන්ධ අධ්‍යයනය. ඒකත් වැදගත්. ඒ කියන්නේ දැන් අපි ණය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේදී මෙන්න මේ කියන කොටස් වැදගත් වෙනවා කියලා කිව්වා. මොනවද මේ ව්‍යාපාරාංශ ශේෂ්ත්‍රාංශ කියලා කියන්නේ? එතකොට එක එක ශේෂ්ත්‍ර තියෙනවා. අපි හිතමු අපි ඉන්නේ ඇඟලුම් කර්මාන්ත. එහෙම නැත්නම් කුෂි කර්මාන්ත. එහෙම නැත්නම් මත්ස්‍ය. එහෙම නැත්නම් සුළු අපනයන අපනයන ශේෂ්ත්‍රය. ඒතර ඒ අනුව අපි බලනවා කොහොමද ඒව වර්ධනය විභවතාවය. ඒ කියන්නේ growth potential එක කියලා කියනවා. ඒ වගේම තමයි ඒකට ආයෝජනය කරලා තියෙන ප්‍රාග්ධනය රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් කොහොමද ඒකට කරතොර ඒ අනුව තමයි අපිට තේරෙන්නේ ඉතුරු අවුරුදු 2 3 5 10 දී මේවා කොහොමද යන්න පුළුවන්. මේවා වර්ධන විභවතාවයක් තියෙන ඒවාද වර්ධන විභවතාවයක් නැතිව. ඊළඟට බලනවා අපේ consumption patterns. සමහර ශේෂ්ත්‍රවල ඒ කියන්නේ පුද්ගලයන්ගේ පාරිභෝජන රටාවන් අනුව සමහර ශේෂ්ත්‍ර ඉදිරියට වර්ධනය වෙන්න පුළුවන්. එමනම් වර්ධනය නොවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි සමහරවිට පොලිතින් වගේ දෙයක් තහනම් කරනකොට අපි දන්නවා රයිට් මෙන්න මේ වගේ ඒවා මාකට් එකේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සෞඛ්‍ය ආරක්ෂිතව සමහර දේවල් හොඳ නැහැ කියලා කියනකොට ඒක නිසා අන්නේ ඒවට යම්කිසි ශේෂ්ත්‍රයට බලපෑමක් එන්න පුළුවන්. ඊළඟට තමයි ශේෂ්ත්‍රය මත තියෙන පාරිසරික බලපෑම. දැන් සමහර වෙලාවට පරිසරය මතින් යම්කිසි බලපෑම් සිදු වෙනවා නම් සමහර ශේෂ්ත්‍රයන් වලට ඒ ශේෂ්ත්‍රයන් මත ඒ තියෙන පාරිසරික බලපෑම නිසා අපි දකිනවා අපි මෙන්න මේවා කළ යුතුද මේවා නොකළ යුතුද විවිධාංශයන්ගේ ණය පැහැරීම සම්බන්ධිත සමහරලාට අපි දකින්න පුළුවන් දැන් උදාහරණයකට මොකක් හරි හේතුවක් නිසා මෙන්න මේ වගේ අංශයක ශේෂ්ත්‍රයක ඩිෆෝල්ට් රේට් එක වැඩි. ඒතර අපි තේරුමක් ගන්න නම් අපි දැන් බලනවා රයිට් අපි දැන් මේ ප්‍රමාණය නවතර වෙනවා. තවත් මේක ග්‍රෝ කරනවා. එහෙම නැත්නම් මේක ටික කාලයකට අපි මේ පැත්තට යන්නේ නැද්ද? මොකද ඒක අපිට සහ අනිකුත් බැංකු වලට අදාළ ප්‍රශ්නයක්. ඇයි දැන් අපි මේ වගේ ප්‍රතිපත්ති සකස් කරන්නේ? මම මුලින්ම කිව්වා මේ මුදල් අපේ නෙවෙයි. අපි ඇවිල්ලා නිකන් කස්ටෝඩියන් කෙනෙක් විතරයි. කාගේ හරි මුදල් කාට හරි දීලා රිකවර් කරලා ආපහු දෙනවා. එතකොට එහෙනම් අපි දැනගන්න ඕනේ මේ මුදල් නිසි පරිදි යෙදෙනවද නැද්ද? ප්‍රතිලාභ ලැබෙනවද නැද්ද? එතකොට ඒ මුදල් ලබා දීමේදී ඒ මුදල් ලබා දීම නිසා මොනවා හරි ප්‍රශ්නයක් වෙනවා නම් ලබා දෙන ණය මුදල් වලට සෙක්ටර් ප්‍රශ්නයක්, කස්ටමර් ප්‍රශ්නයක්, වෙන මොනවා රජයේ මොනවා හරි දෙයක් ප්‍රශ්නයක්, විභවතාවයේ ප්‍රශ්නයක්, පාරිසරික ප්‍රශ්නයක්, කස්ටමර් පැටර්න්ස් වල ප්‍රශ්නයක් එහෙමනම් ඒක අපි දැනගන්න ඕනේ.
ඒතර ඕවා තමයි අපි ව්‍යාපාරයක් නැත්නම් බැංකුවක උනත් අපි දකින ඉන්ඩස්ට්‍රියල් ලිස්ට් කෙනෙක් අපි දාගෙන සමහරලාට. ඒතර එයාගේ තමයි සමහරලාට මෙන්න මේ කියන කාරණා එයාගේ ජොබ් එකේ ෆන්ක්ෂන්ස්. එයා කාලෙන් කාලට අපි කියනවා සෙක්ටර් ස්ටඩි එකක්. සෙක්ටර් සිවිරිටි එකක්. නැත්නම් ඒ සෙක්ටර්ස් වල රිස්ක් සෙන්සිටිවිටි වෙන්න පුළුවන්. ඒතර මොනවාගේ සෙක්ටර්ස්ද ග්‍රෝ? මොනවාද සෙක්ටර්ස්ද නියුට්‍රල්? මොනවාද සෙක්ටර්ස්ද කෝෂස් වෙන්න ඕනේ. ඒතර එයා බලනවා මෙන්න මේ ස්ටඩි එකක් කරලා තියෙන දත්ත අභ්‍යන්තර බාහිර දත්ත පාවිච්චි කරලා කියනවා රයිට් මෙන්න මේවා තමයි අපි කල යුත්තේ සහ නොකල යුත්තේ. ඒතර ඒව තමයි ණය ප්‍රතිපත්තියකින් ආවරණය වෙන්න ඕනේ. දැන් මෙහෙම කියලා තිබුණ නැත්තම් එක බැංකුවක් ගත්තොත් එයා මෝටර් වෙහිකල් පැත්තට යනවා තව බැංකුවක් යන්නේ. මොකද හේතුව මගේ තියෙන අවදානමේ අභිරුචිය මෙන්න මෙච්චරයි. ඇයි මම තීරණය කරන්නේ මම හිතනවා තව අවුරුද්දක් යනකම් මෝටර් වෙහිකල් මාකට් එක එච්චර හොඳ එකක් නෙවෙයි. ඒ නිසා මම යන්නේ නැහැ. හැබැයි තව බැංකුවක් සංස්කෘතිය මත පදනම් වෙලා යන්න පුළුවන්. ඒක මට අදාළ වෙන්නේ නැහැ. මම කරනවද නැද්ද කියන එක මගේ ණය ප්‍රතිපත්තියෙන් ආවරණය වෙන්න ඕනේ. ඊළඟ ඉන්ඩස්ට්‍රි මාකට් එක. වෙළඳපොළ කර්මාන්ත සම්බන්ධ අධ්‍යයනය. ඒතර වෙළඳපොළ ඇති විවිධ ණය නිපීම් මේවායේ විශේෂාංග. දැන් අපි ගාව තියෙන ප්‍රොඩක්ට් මොනවද? ප්‍රොඩක්ට් ෆීචර්ස් මොනවද? එතකොට ඒකේ තියෙන රේන්ජ් එක මොකද්ද? එතකොට ඒකේ තියෙන ලක්ෂණ මොනවද? ඒකට තියෙන ගැටලු මොනවද? නැත්තම් මට වඩා සුපීරියර්ද? නැත්තම් මට වඩා ඊට පහලින් තියෙන එකක්ද? මේ වගේ. එතකොට වෙළඳපොළ නැඹුරුතාවය. කොහොමද මාකට් එකේ හැසිරෙන්නේ? ඒතර මාකට් එක කොහොමද මේ පැත්තේ දිශානතියකට යොමු වෙන්නේ? දැන් අපි මේම කරන්නේ නැහැ කියලා හිතියට හරියන්නේ නැහැ. වෙළඳපොලේ ඒ සම්බන්ධයෙන් නැඹුරුතාවයක් තියෙනවා. මාකට් එක එතෙන්ට යන්න පටන් ගත්තොත් මට මෙතන ඉඳන් කියන්න බෑ අපෝ අපි නම් කරන්නේ ඕගොල්ලෝ කර ඉන්න ඕක අපිට වැඩක් නෑ. මොකද වෙළඳපොලේ නැඹුරුතාවයන් වෙන්නේ ඇයි? එතෙන්ට සමහර වෙලාවට පාරිභෝගික ගෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් දැන් අපි කොච්චර හොඳ නෑ කියලා කිව්වත් දැන් ඔන්ලයින් පැත්තට හැමෝම යමු වෙනවනේ. ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වලට ඒක e-commerce වෙන්න පුළුවන්, transactions වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මම මෙතන එපා මට බෑ මැකී කී මෙතන හිටියට වැඩක් නෑ. මොකද වෙළඳපොලේ දැන් ඔන්න නැඹුරුතාවයක් තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් කෙරෙනවා කියන එක. එතකොට මොකද කරන්නේ? වෙළඳපොළ නැඹුරුතාවයක් එතන තියෙනවා නම් අපි දැනගන්න ඕනේ අපේ ණය සංස්කෘතිය, අපේ ණය ප්‍රතිපත්තිය, අපේ ප්‍රතිපත්තිය වලින් ආවරණය වෙන ක්‍රමවේද, අපේ උපාය මාර්ග එතෙන්ට සමපාත වෙනවද නැද්ද? ඉල්ලුම සැපයුම කොහොමද? දැන් ඒකත් අපි දැනගන්න. දැන් අපි දැනගන්න ඕනේ යම්කිසි ව්‍යාපාර තලයක ශේෂ්ත්‍රයක සප්ලයි ඩිමාන්ඩ් ඕකේ ගැප් එකක් තියෙනවද? එහෙම නැත්නම් ඒක ගැප් එකක් නැද්ද? එහෙම නැත්නම් ඒ සඳහා ගැප් එක වැඩි වෙනවද නැත්ද? ඒ අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ අපි ඒ ව්‍යාපාර හා ශේෂ්ත්‍ර හා සම්බන්ධ වෙනවද නැද්ද? ඒතර ඉන්ඩස්ට්‍රි නෝම්ස් කියලා තියෙනවා. කර්මාන්තයට අදාළ සම්මතයන්. ඒවා අපි දැනගන්න ඕනේ. මොකද දැන් එහෙම දැනගත්තාම අපිට හරි ලේසි අපේ පාරිභෝගිකයන් පිළිබඳ ණය ඇගීම් කරන අවස්ථාවක. ඒ ඉන්ඩස්ට්‍රි නෝම්ස් කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. අපි කලින් ඉගෙන ගත්තා දැන් ගත්තොත් ලික්විඩිටි මම ද්‍රවශීලතාවය ගත්තොත් කරන්ට් රේෂියෝ එක ක්වික් රේෂියෝ කොහොමද තියෙන්නේ? ඒ වගේම තමයි තෝලන අනුපාත ගත්තොත් ඩෙට් ඉක්විටි රේෂියෝ කොහොමද තියෙන්නේ? එහෙම නැත්නම් අපි ගත්ත එෆිෂියන්සි රේෂියෝස් ගත්තොත් මෙන්න මේවා මේ විදිහට විය යුතුයි. ඒතර ඒවා එක ශේෂ්ත්‍රයෙන් ශේෂ්ත්‍රයට කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒතර ඒක අපි දැනගත යුතුයි. මොකද අපි එහෙම නොදැනගත්තොත් අපි එතෙන්ට ගිහිල්ලා නැහැ. අපි අප්ඩේට් වෙලා නැහැ. ඒතර එහෙම දැනගත්තාම අපිට පහසුයි අපි ණය අනුමත කිරීමේදී ණය ලබා දීමේදී අය කර ගැනීමේදී කස්ටමර්ස්ලා ඔන්බෝඩ් කරනකොට හරි කියන එක. කර්මාන්තයට සාපේක්ෂව පිරිවැටුම් සහ පිරිවැය. ඒ කියන්නේ එතකොට ඉන්ඩස්ට්‍රි එකට සාපේක්ෂව කොහොමද ටර්නෝවර් ලෙවල්ස්? කොහොමද කොස්ට් ලෙවල්ස්? අපි කියන්නේ කොස්ට් ටු ඉන්කම් රේෂියෝ බැංකුවේ ගත්තොත් කොස්ට් ටු ඉන්කම් රේෂියෝ එක 140යි 50යි 45යි කියලා කී හිටියට වැඩක් නැහැ. අපි කම්පෙයාර් කරනවා ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. ඉන්ඩස්ට්‍රි ඇවරේජ් එක කොතනද තියෙන්නේ? අපි පහළද? අපි ඉහළද? අපිට ඉහළ නම් අපි පහළට එන්නේ කොහොමද? පහළ නම් අපි තවත් අඩු කරගෙන බෙස්ට් වෙන්නේ කොහොමද? ඒතර ඒ වගේ ව්‍යාපාරයක් තුල ශේෂ්ත්‍රයක් තුල කර්මාන්තය තුල තියෙන ලක්ෂණ අපි දැනගන්න. ඒ දැනගෙන ඒවා අපි අවශ්‍ය පරිදි සම්බන්ධ කරගන්නවා මේ කියන ප්‍රතිපත්ති සම්පාදනයේදී. නෑ ප්‍රතිපත්ති. දැන් ඕගොල්ලන්ට මේක දකින්න තියෙන හොඳම දේ තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා අහන්න ඕගොල්ලන්ගේ ක්‍රෙඩිට් පොලිසි එක මොකක්ද? බැංකුවේ නෑ ප්‍රතිපත්ති. සමහර බැංකු වලට ඒ සම්පූර්ණ වෙච්ච ක්‍රෙඩිට් පොලිසි එකක් තියෙනවා. ඒකට යටතේ ක්‍රෙඩිට් කාඩ් වලට පොලිසි එකක්. හවුසින් වලට පොලිසි එකක්. SME loan වලට පොලිසි එකක්. කෝපරේට් වලට පොලිසි එකක්. හරි ෆැක්ටරි වගේ ප්‍රොඩක්ට්ස් වලට පොලිසි එකක්. මේ මොකක්ද මේ කියන්නේ? එතකොට දැන් අර බැංකුවක් කාලෙන් කාලෙට මෙන්න මේ කියන සාධක අවදුරටත් විග්‍රහ කරලා
අදා ගන්න ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තීන් තුල අපි කියනවා මෙන්න මේ විදිහට තමයි අපි ඔපරේට් වෙන්නේ. එතකොට දැන් ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? මේ කියන සංස්කෘතිය වෙන්න පුළුවන්, මේ කියන ව්‍යාපාරාංශ වෙන්න පුළුවන්, මේ කියන නිලපලාංශ වෙන්න පුළුවන්. ඒ වල තියෙන වෙනස් වීම මත මම මේක වෙනස් කරනවා. උදාහරණයකට දැන් අපි කිව්වොත් දැන් සමහර අවස්ථාවන් වලදී අපිට ණය ලබා දෙන්න මෙන්න මේ ශාස්ත්‍ර සුදුසුයි කියනවා. ටික කාලෙක සුසු නැහැ කියනවා. ඇයි? අපි බලනවා වෙළඳපොලේ යම් කිසි ආකාරයකට සිදුවන වෙනස් වීම නිසා මට මේ ණය කලඹට නැත්තම් ණය කලඹේ තත්වයට බැංකුවේ අපි කියනවා කීර්ති නාමයට ගැටලු සිද්ධ වෙනවා නම් අපි සමානට කරන්නේ. හේතුව දැන් ඒක අපි ඔබ්සර්ව් කරනවා. ඒ කරන්නේ මෙන්න මේ කියන කාරණා යටි. දැන් මම මෙතනදී අපි කියන්නේ මේ හයි ලෙවල් ස්ටඩි එකක් නෙමෙයි කරන්නේ. දැන් මේක ඊළ කරනකොට මොකද වෙන්නේ? දැන් බලනකොට අපි හිතමු සුළු මධ්‍ය පාරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකුවේ ණය ලබා දීමේ ප්‍රතිපත්තියේදී ඒගොල්ලෝ මේ හැම එකක්ම දැන් මේ අපි හිතමු ශාස්ත්‍රීය වර්ධන විභවතා ප්‍රාග්ධාන යෝජනය කිව්වම මොනවද මගේ සෙක්ටර්ස්? අපි දැන් කරලා තියෙන විදිහ කොහොමද? මාකට් රිසර්ච් වලින් අපිට ඇවිල්ලා තියෙන්නේ මොකක්ද? අලුත් පොටෙන්ෂල් තියෙන්නේ මොන වගේ දේවල් වලට? අපි දිගටම ස්ටඩි කරනවා. එහෙම තමයි කියලා තමයි රයිට්. මේ සෙක්ටර් එක හොඳයි ග්‍රෝ කරන්න. මේ සෙක්ටර් එක නම් දැන් ග්‍රෝ කරන්න හොඳ නැහැ. මේ සෙක්ටර් පොඩක් අපි සස්ටේන් කරන්න ඕන කියන අදහසක් ගන්න එතන. හරි. ඊළඟට තමයි සැලසුම්ගත ණය සීමාවන් පැනවීම. දැන් මේ මහ බැංකුවෙන් හෝ එහෙම නැත්නම් ඊට අදාළ මුදල් මණ්ඩලය සහ ඒ ආවෙනික ආයතන මගින් අපිට දැන් දෙනවා සැලසුම්ගත ණය සීමාවන්. මොකද මේ දැන් මේවා අපි බැංකුවක ණය කලඹ වර්ධනය කරගෙන යනකොට ඒ එක නියමයන් වලට අනුව අපි යම් තීරණ ගන්නවා. දැන් උදාහරණයක් තමයි දැන් බැංකුවක අපි කියන මෙන්න මේක තමයි ඔයාගේ growth rate එක. නැත්නම් මෙන්න මේක තමයි exposure එක කී අපි නවත්තන්න බලපාන සාධක කීපයක් තියෙනවා. ඒ අදාළ ආයතනයේ සංස්කෘතිය කොහොමද වෙන්නේ? risk appetite එක මොකක්ද? central bank එකෙන් කාලෙන් කාලට අපිට එන නියාමන නිර්දේශ මොනවාද? එතකොට අන්න ඒවා මත තමයි අපි මේ සැලසුම්ගත ණය සීමාවන් මේ ණය ප්‍රතිපත්තියට යොමු කරන්නේ. දැන් අපි උදාහරණයකට බැංකුවේ ප්‍රතිපත්තියේ තියෙන්නේ වෙළඳපොළ පංගුව වැඩි කරගන්න නම් ඊළඟට අපි ණය සීමාව කණික් පැත්තෙන් අරගෙන ඇවිල්ලා කිව්වොත් රයිට් මෙන්න මේකයි මේ අවුරුද්ද මීට වඩා ග්‍රෝ කරන්න බෑ කියලා. ඒතර ඒ දෙක සමපාත වෙන්නේ. ඕනට පැහැදිලිද දැන්? නමුත් බැංකුව කිව්වොත් අපි ගුණාත්මක භාවයෙන් ඉහළ ණය කලබක් වර්ධනය කරනවා කියලා කිව්වොත් ඔන්න NPL provisioning කියලා අඩු එකකට අපි ගියොත් අපේ ණය කලඹේ ආක්‍රමික ණය අනුපාතය මේ මට්ටමේ රඳ පවත්වා ගන්න අන්න ඒ දෙක සමපාත වෙනවා. පැහැදිලිද? ඒතර සැලසුම්ගත ණය සීමාවන් අපි යොදනකොට ඒ සඳහා සාකච්ඡා කරනකොට මෙන්න මේ කියන සාධක බලපාන. ඒ වගේම තමයි තවත් දේවල් ටිකක් අපි අවධානය යොමු කරන්නට ඕනේ. අවදානම් කල්පනාකාරණය කලඹේ වර්ධනය. කියන්නේ පෝර්ට්ෆෝලියෝ growth එක කොහොමද? risk management එක කොහොමද අපි? එතකොට ණය කලඹේ තියෙන ආවේනික අවදානම් ගැටලුව සඳහා පිළිවෙලක් දැන් අපි හිතමු දැන් මේ කරන දේ සෙක්ටර් එකට අපි කියනවා මෙන්න මේ සෙක්ටර්ස් වලට 115කට වඩා වැඩි යන්න එපා. අපි එහෙම කරන්න එකේ ප්‍රතිඵලයක් අපි වෙන විදිහට අත්දකින්න ඕනේ. දැන්ට concentration risk එකක් තියෙනවා. මේ කරන දේ ප්‍රතිඵලයක් එනවා. අධ්‍යක්ෂින් වාසිකන ශේෂ්ත්‍රයන් සඳහා ඉහළ සීමාවන් අයහපත් අවාසි සඳහා අවම සීමාවන්. දැන් මම කියාගෙන ගියේ ඒක. දැන් අපි ගත්තොත් මේ වෙලාවේ අපිට තේරෙනවා නම් වාහන ආනයන කර විකිණීම වගේ පැත්තකට අපේ තියෙන exposures වැඩි කිරීම ගැටලුවක් කියලා අපි කියනවා right. දැන් අපි මේ limits වලින් අපි control කරන්න, curtail කරන්න. මෙතනින් එහාට අපි යන්න එපා. ඇයි? අපි දකිනවා ගියොත් concentration එකේ ප්‍රශ්නයක්. මොකද දැන් second hand වෙන්න පුළුවන්, ගෙන ආපු වාහන වෙන්න පුළුවන්. ඒතකොට දැන් අපි වැඩිපුර යන්න ගියාට පස්සේ ඒතකොට ඒගොල්ලන්ගේ වෙළඳපොළ දැන් මූ වෙන්නේ නැහැ. එහෙමනම් අපි දැන් මොකද කරන්නේ? දැන් අපි තියෙන limits වල ඒගොල්ලෝ රඳවාගෙන අපි බලනවා තීර ටික අඩු කරගන්න. ඊළඟට second hand market එකේ යම් ප්‍රමාණයට මේ cover කරගන්න එදා මේ වෙළඳපොළ එනකම්. හරි? market open වෙනකම් දැන් අපි මේ පැත්තට අලුතෙන් දිගු කාලින් අය ඒව දීලා වැඩක් නැහැ දැන්. මොකද ඒගොල්ලන්ට ඒක ගෙවා ගන්න විදියක් දැන් නැහැ. දැන් බලනවා අර import අපි දීපු ටික කොහොමද අපි පුළුවන් තරම් හිමින් අඩු කරගන්න. ඒතර අපි ඒක focus area එකක් නෙවෙයි. ඒතර අපි මේ ගන්න සීමාව අපි පනවන
යම් ආකාරයක අපි බාධක කියන්නේ ගන්න තීරණ ප්‍රයෝජනවත් වෙන්න ඕනේ අපේ දැන් තියෙන ගැටලු වලට. දැන් මොනවා හරි එකක් අපි එක්ස්පීරියන්ස් කරනවා නම් ඒකට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. ඒක අනුව තමයි සීමාවන් පැනවීම කරන්නේ. ඊළඟට දැන් මෙන්න මේක තමයි මහ බැංකුව. එහෙම නැත්නම් ඒ සහ ඔව් කියන්නේ මට සර් නියාමන ආයතන මගින් පනවන නීති රීති මොකක්ද එකක් තිබුණානේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ ඒක පැහැදිලි කරේ නැහැ සර්. හරි. ඒක තමයි මම හිතන්නේ මේ ස්ලයිඩ් එකේ තියෙන එක. දැන් මේකේ තියෙන මේ දැන් නියාමන ආයතන මගින් ලැබෙන නිර්දේශ කියන එක තමයි මේ ටෙක්නිකල් ස්ලයිඩ් එකක් අපිට එන්නේ. ඒ කියන්නේ අතනදි කියන්නේ සංස්කෘතිය මෙන්න මේ කියන කාරණා පිළිබඳව ඔළුවට අදහසක් ගන්න. එතකොට අපි තවත් පැහැදිලි කරනවා ඒ ව්‍යවස්ථාපිත නියාමන නිර්දේශ මොනවාද කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේකෙදි ගත්තොත් ඒ කවුද නියාමන ආයතන ගොඩක් වෙලාවට මහ බැංකුව තමයි මුදල් මණ්ඩලය ඒ තමයි නැත්නම් රජයේ යම් ප්‍රතිපත්ති නැත්නම් අපි කියන බජට් එක අයවැය ඒ හරහා තමයි සමහර ලාට අපිට නියාමන නිර්දේශ එන්නේ. එතන මොනවද? සාමාන්‍ය මෙන්න මේ වගේ. ණය යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද මූල්‍ය කොන්දේසි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ණය අපි දැන් අනුමත කිරීමේදී එහෙම නැත්නම් ණය යෝජනා කරනකොට මොනවද ඒ සඳහා ඉදිරිපත් කරන ක්‍රම? එතකොට මොනවද අපි කියන loan condition? දැන් ණය ශ්‍රේණිගත කිරීම. එතකොට රේටින් එක අපි එදා ඉගෙන ගත්තා මොන වගේ රේටින් තියෙන කස්ටමර්ස්ලාද? එහෙම නැත්නම් මොන වගේ රේටින් තියෙන කස්ටමර්ස්ලාද ඒකට අදාළ කොහොමද මිල? ඒ වගේම තමයි සැලසුම්ගත සීමාව. අර කලින් එකේ කිව්වා වගේ අපි කොහොමද ලිමිට්ස් දාන්නේ? ඒ කියන්නේ පුද්ගලයෙකුට පුද්ගලයන් සමූහයකට එහෙම නැත්නම් තවත් විශේෂිත වර්ගයේ ණය අපි කියනවා ව්‍යාපෘති වලට සීමාවන් පනවන්නේ. ඒතර වත්කම් ඒ කියන්නේ asset concentration එක. ඒ කියන්නේ මොන හරි products වලට නැත්නම් sector එකට කොහොමද අපේ උපරිම සීමාවන් සහ අවම සීමාවන්. සුරකුම් අපි මොන සුරකුම්ද පිළිගන්නේ මොන සුරකුම්ද පිළිගන්නේ නැත්තේ. ඒතර බැංකුවට සුරකුම් ලබා දීමේදී අපි කියනවා මෙන්න මේ ප්‍රමාණය අපි කියන haircut rule එකක් වගේ කියලා. කොච්චරද wholesale value වෙන්න පුළුවන් කොච්චරද insurance value වෙන්න පුළුවන් කොච්චරද market value වෙන්න පුළුවන්. ඒවා කාගෙන්ද ගන්නෙ? එතකොට valuersලා කියන්නේ 탁සේරුකරුවන් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තීන් මොනවද? ඒවා. විමර්ශන ක්‍රමවේද. ඒ කියන්නේ ණයක් ලබා දුන්නාට පස්සේ කොහොමද පසු විපරම් කරන්නේ? දැන් අපේ දැනටත් ඒ වගේව තියෙනවා. අපි දැන් loan review mechanism එහෙම කියලා කියන්නේ ඒවා. එතකොට ඒව කරන්න කොහොමද? එතකොට මාස කීයෙන් කීයේද? එතකොට ණය උපරිම සීමාවන් කොච්චරද? එතකොට අපි ගත්තොත් housing loan වගේ ගත්තොත් ඒ විදිහට යන ඒවට අපි කොහොමද කරන්නේ? එහෙනම් ඒක තනි පුද්ගල ණය ලබා ගත්තොත් කොහොමද කරන්නේ? ඒ වගේම තමයි අනුමත කිරීමේ බලතල. ඒ කියන්නේ අපි ගත්තොත් යම්කිසි බැංකුවක තියෙන ප්‍රාග්ධනය අනුව නැත්නම් ණය අවදානම අනුව ඊළඟට අපි කියනවා රයිට් අපි කොයි විදිහටද ණය අනුමත කිරීමේ සීමාවන් දෙන්නේ? තනි පුද්ගලයෙකුට කොච්චර අනුමත කරන්න පුළුවන්ද? දෙන්නෙකුට එකතු වෙලා කොච්චර කරන්න පුළුවන්ද? ණය අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව හරහා මොනවද ඒව කරන්න ඕනි? පසු විපරම් කරන්න ඕනි මොන වගේ ණය සාම්පල් එකක්ද? එතකොට ඒ වගේ දේවල් අපිට කියන්නේ නිර්දේශ හැටියට දැන් ඒකම කරන්න ඕනි කියන එක නෙවෙයි. නමුත් මේ කියන සමහර දේවල් මහ බැංකුව හෝ මුදල් මණ්ඩලය හෝ රජයේ හෝ යම්කිසි ආයතන ලබා දුන්නාම අපිත් ඒකට අනුගත වෙන්න ඕනේ. සමහර වෙලාවට දැන් අපි ගත්තොත් නීතිමය නියාමන අනුකූලතාවය. ණය දීමේ තහනම් ශේෂ්ත්‍ර. දැන් මේවා දැන් අපි තුමු ගැම්බ්ලින් වගේ දෙයකට මහ බැංකුවෙන් සහ රජයෙන් බෑ කිව්වහම අපිට ඒකට ණය දෙන්න බෑ. එහෙම නැත්නම් සූදුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාල වයස්කාර දරුවන් අපි හිතමු රැකියාව සඳහා යොදා ගන්න අවස්ථාව වෙනකොට ඒ එහෙම නැත්නම් බෝම්බ නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට දැන් තීර ශේෂ්ත්‍රයට ණය දෙන්න බෑ. ඒක තහනම්. ඊළඟට අපි හිතමු නීතිමය නියාමන අනුකූලතාවයන් කියලා කියන්නේ ඇග්‍රි රේෂියෝ 10% තියෙන කියලා මහ බැංකුවෙන් අපිට කියනවා. ඒතර අපිට ඒක 10ක් නැතුව අපිට මේ 2යි 3යි 5යි කියලා කියන්න බෑ. මොකද හේතුව ඒකට යම් කිසි හේතුවක් අපිට අවිල්ලා තියෙනවා. දැන් මේ වගේ වාවහම දැන් මේවා අපි මොකද කරන්නේ? මේවා අපි ඇතුල් කරන්න ඕනේ අපේ ණය ප්‍රතිපත්තීන් තුලට. නැත්තම් දැන් හිතන්නකො මහ බැංකුවෙන් කියන 10% තියාගන්න. දැන් අපි ඒක එක්ක නියාමනයක් හැටියට නිර්දේශයක් තියෙන හැටියට හෝ ප්‍රතිපත්තියක් හැටියට හෝ අපි බැංකුවේ දේ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපි කවුරුත් දන්නේ නැහැ මේ ඇග්‍රි ලෝන්ස් 10% තියාගන්න ඕනේ කියලා. එතකොට සමහරවිට අපි ඇග්‍රි ලෝන් පැත්තට මේ නපුරුතාවයක් දක්වන්නේ නැහැ. හේතුව දැන් මේක කවුරුත් කියලා නැහැ මේක ඕනේ නැහැ කියලා අපි හිතනවා. එහෙම නෙවෙයි. රයිට්? එතකොට මේ කියන්නේ අපේ තවත් එක්තරා කොට්ටාසයක් තමයි ව්‍යවස්ථාපිත නියාමන එහෙම නැත්නම්
ව්‍යවස්ථාපිත හා නියාම නිර්දේශ. කියන්නේ අපි කොත් සෙන්ට්‍රල් බැංකින් එනේවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ ප්‍රතිපත්ති සම්පාදනයෙන් අපිට කියන මෙන්න මේ දැන් අපි හිතමුකෝ පොලි අනුපාත නිවාස ණය සඳහා 7යි පළවෙනි අවුරුදු 5 කියලා කිව්වහම මට ඕන විදිහට මේ කරන්න බෑ. මොකද ඒක අයවැයෙන්ම කියලා කියනවා මෙන්න මේ විදිහට කරන්න. පනතක් හැටි දැන් ඒගොල්ලෝ එනවා මේ විදිහට. එතකොට ක්‍රෙඩිට් කාඩ් වල පොලිය මේ ගන්න. කායෙන් කාට නිර්දේශ එනවා. ඒතර දැන් අපි ඒව පාවිච්චි කරන්න ඕනේ අපේ ණය දීමේදී. ණය කර ගැනීමේදී. දැන් සුරකුමුත් එහෙමයි. දැන් සුරකුම් කියලා කිව්වොත් සුරකුම් වර්ග જાතියක් තියෙනවා. මෙන්න මේවා මෝබල් හැටියට මේවා ඉමෝබල් හැටියට ගන්න. ඒතර මේවා 100 මෙච්චරක් සුරකුමක් හැටියට ගන්න. මේ කොටසක් අන්සිකියුර්ඩ් කියලා පිළිගන්න. එතකොට ඒ සඳහා යම්කිසි ඉහළ මට්ටමේ නිර්දේශ දෙන්න පුළුවන්. ඒතර අපි ඒකට යටත්ව අපේ ටික හදා ගන්න පුළුවන්. දැන් මහා බැංකුවෙන් කියන්න පුළුවන් සමහරවිට ස්ටොක්ස් කියන එකක් අවශ්‍ය නම් සුරකුම් හැටියට ගන්න. නමුත් බැංකුවකට අවශ්‍ය නම් නෑ ස්ටොක් කියන එක අපි secured කියලා ගන්නෙ නෑ. මම මේක unsecured කියලා ගන්නවා. හරි. ඒක අපේ තීරණය. දැන් අරට වඩා පහළට අපි යනවා. ප්‍රශ්නයක් නෑ. ඒක ඕවර්රූල් කරගෙන යන්න අපිට බැරි වෙනවා. ඒතකොට ඒක ප්‍රතිපත්තිය ස්ථාපනය කිරීමේදී මෙන්න මේක වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට මෙන්න මේකට අදාළව තමයි ඔය අපි ඉදිරියේ නියාමනයන් ටික අපි සාකච්ඡා කරන්නේ. මොකද සමහර වෙලාවට ණය ප්‍රතිපත්තිය හරහා අපිට මෙන්න මේ කොටස් ආවහම අපි ඒක අනුව තමයි ගොඩක් වෙලාවට අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ. දැන් ඉදිරියේදී පැහැදිලි වෙයි කොහොමද අක්‍රමික ණය හඳුනගන්නේ. ඒ සඳහා වෙන්කිරීම කරන්නේ. දැන් ඒව ඔක්කොම අපිට පැහැදිලි කරනවා මේ නියාමනයන් අනුව. එතකොට දැන් අර සුජිත් ඇහුවාගේ දැන් ඩිරෙක්ටර්ස්ලට එහෙම නැත්නම් රිලේටඩ් පාර්ටි වලට අපි කොහොමද මුදල් දෙන්නේ? මොනවද අපිට අනුමත කරන්න පුළුවන් ණය? ඒතර උපරිම ණය සීමාවන් කොච්චරද? ඒතර ඒවා අපිට වැදගත් වෙනවා. ඒවා මේ ඩිරෙක්ෂන් හැටියට ආපුවා. ඒ ඩිරෙක්ෂන් හැටියට ආපුවා සමහර කාලෙන් කාලට අපි ඒක ණය ප්‍රතිපත්තියට අන්තර්ගත කරනවා. ඒ වගේම ඒක යාබත් කාලින විදිහට අලුත් එකක් ආවොත් ඒකත් අපි මෙතෙන්ට යොදා ගන්නවා. දැන් උදාහරණයකට දැන් මේ දවස්වල ආපු මොරටෝරියම් ඇවිල්ලා ඔක්කොම ඩිරෙක්ෂන්ස් සෙන්ට්‍රල් බැංකින් කිව්වා. දැන් මෙන්න මේ විදිහට loan to value ratio 80ක් කරනවා. රෙජිස්ටර්ඩ් වෙහිකල් වලට දැන් මේ ඊපෙර දෙකක් ආවා. ඊළඟට දැන් නිවාස ණය 7යි පළවෙනි අවුරුදු 5ට. ඊළඟට අපි ගත්තොත් මොරටෝරියම් ලෝන් මෙන්න මේවට දෙන්න. ටූරිසම් වලට මෙහෙම කරන්න. දැන් ඒවා සමහරට අපේ ඔරිජිනලි අපේ ණය ප්‍රතිපත්තියේ නැහැ. ඊට පස්සේ ආපු දේවල්. දැන් ඒක පස්සේ ආව මේකේ නැහැ කියලා අපිට නොකර ඉන්න පුළුවන්ද? බෑ. අපි ඒක කළ යුතුයි. ඒ වගේම තමයි එතනින් එහාට කියනවා මෙන්න මේ විදිහට මහා බැංකුවට මේ දත්ත සපයන්න, මේක කාර්තුවකට අනුව මේක කරන්න. ඒ ඔක්කොම දෙන විස්තර ටික අපි අනුගත වෙන්න. ඒවා තමයි සමාජයට වැටෙන්නේ මෙන්න මේ නීති නියාමන අනුකූලතාවය. ඒක කලින් ඇවිල්ලා තියෙන්න පුළුවන් පස්සේ එන්න පුළුවන්. ඒතකොට දැන් අපේ තියෙන එක ඕවර්රූල් වෙනවා මේ අලුතෙන් තියෙන ක්‍රියාදාමය අනුව. දැන් අපි මෙච්චර කල් සමහරට නිවාස ණය අපි යන්නේ නැත්තේ 8%ක් 9%ක් 10%ක විතර. මොකද කාලය වැඩි නිසා අපි හිතනවා අවදානම් වැඩි. නමුත් දැන් අලුතෙන් ආපු සර්කියුලර් එකක් කියනවා නෑ නිවාස ණය උපරිම පොලි අනුපාතය 7%යි පළවෙනි අවුරුදු 5 දක්වා ස්ථාවර පොලි අනුපාතය. ඒක එහෙම දෙවිදි මට පුළුවන් නිවාස ණය දෙන්න 100%ට බෑ. මගේ ප්‍රතිපත්තියේ තියෙන එක දැන් වෙනස් වෙනවා. ඒක ඕවර්රූල් කරන්න වෙනවා. මෙන්න මේ කියන ප්‍රතිපත්තිය හෝ නැත්නම් අලුත් ඩිරෙක්ෂන් එකේ හරි එහෙම නැත්නම් මේ නිර්දේශ අනුව. පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? right. එතකොට දැන් තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ඒකෙම බැංකුවකට පනවන සැලසුම්ගත ණය සීමාවන් මේවා ගොඩාක් දේවල් තියෙනවා මම මේ කීපයක්. උපරිම ණය සීමාව. ඒ කියන්නේ අපි එතනදි සාමාන්‍යයෙන් එතනදි කියනවා දැන් 100ට කීයක් වගේද අපිට පුද්ගලයෙකුට එහෙම නැත්නම් පුද්ගල සමූහයකට. හරි ඊට පස්සේ සමස්ත උපරිම ඊට පස්සේ කියනවා නෑ එහෙමත් කරනවා ඊළඟට දැන් ගත්තොත් බැංකුවක් හැටියට අපි ඇග්‍රිගේට් ඒ කියන්නේ දැන් මේ පුද්ගලයෝ සමූහක නෙවෙයි අනිකුත් ආයතනයි ඔක්කොම එකතු කරලා අපි කියනවා රයිට් මෙන්න මේ ඇග්‍රිගේට් ලිමිට් එකක් තියෙනවා එතනින් සමස්ත උපරිමයක් තියෙනවා. පුද්ගලයෙකුට යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. පුද්ගල සමූහයකට යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. ඊට අමතරව තවත් අපි මොනවා හරි විවිධ ප්‍රතිපාදනයකට තේ යම් ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා මෙන්න මේ විදිහට වට ණය ලබා දෙන්න බෑ. ඒ කියන්නේ ප්‍රාග්ධනයෙන් යම්කිසි ප්‍රමාණයකට වඩා ණය දීමක් කරන්න බෑ. එහෙම ණය දෙනවනේ ප්‍රාග්ධනය වැඩි කරගන්න. ඒ වගේ මොකද කරන්නේ? බැංකුවක තියෙන අර මම මුලින්ම කිව්ව තියෙන අනාරක්ෂිතභාවය නැවැත්ත ගැනීම සඳහා මේ සීමාවන් එන්නේ. දැන් මම කියවනේ දැන් අපි හිතමුකෝ මේ මගේ මුදල් නෙවෙයි කියලා. අපි හිතමු ප්‍රාග්ධනය සපයනවා ෂෙයා හෝල්ඩර්ස්ලා තුරු ටික සපයනවා තැන්පත් කරුවන්. දැන් එතකොට අපි මේක අරගෙන ලබා දීමේදී අපි හිතමු එකම
ණය කොට්ටාසයකට එහෙම නැත්නම් අපි ශේෂ්ත්‍රයකට හරි එකම දෙයකට කන්සන්ට්‍රේට් වෙන විදිහට අපි දීගෙන ගියොත් අපි හිතමු ප්‍රාග්ධනයේ බිලියන 10යි නම් බිලියන 10ක ණයක් දීලා තියෙනවා මේ කොටසකට. මහ බැංකුව ඇවිල්ලා කියනවා නෑ ඔයාලට එහෙම කරන්න බෑ. මෙන්න මේ තැන් වලින් ඔයගොල්ලෝ නවත්තන්න ඕනේ. මෙන්න මේවට යම්කිසි ආකාරයක ගැටලු සහගතයි. එමනම් ප්‍රාග්ධනය වැඩි කරන්න. මොකද මේක ෂෙයා හෝල්ඩර්ස්ගේ ෆන්ඩ් වැඩි කරගෙන මේක කරන්න. ඊළඟට කර්මාන්ත සඳහා ශේෂ්ත්‍ර සඳහා යන ණය සීමාවන් තියෙනවා. ඒක මහ බැංකුවෙන් 20ක් කියනවා අපිට ඊට වඩා අඩුවෙන් තියාගන්න පුළුවන්. අපි හිතන්නේ අපි යන්නේ 15යි. හරි ඉන්ඩස්ට්‍රි එකට දැන් අපි තුමු මෝටර් වෙහිකල් ඉන්ඩස්ට්‍රි එකට මෙච්චරයි. එහෙම නැත්නම් අපි ගත්තොත් ඇග්‍රි සෙක්ටර් එකට මෙච්චරයි. හරි එහෙම නැත්නම් අපිට මේ වගේ ශේෂ්ත්‍රයකට කර්මාන්තාංශයකට අපිට ගේන්න පුළුවන් සීමාව. ආයුධම් කරුවන් සඳහා ඒ කියන්නේ තනි පුද්ගලයන්ට එහෙම නැත්නම් සාමූහික වෙන්න පුළුවන් 100%යි 133යි නැත්නම් තවත් විශේෂිත වර්ගයේ ණය ව්‍යාපෘති සඳහා දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ බැංකුවකට අභ්‍යන්තරික පනවා ගන්න පුළුවන් බාහිරින් පනවා ගන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර හෝ බාහිරව පනවා ගන්නා ණය සීමාවන් මේ ණය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී අපිට උපකාරී වෙනවා. හරිද? මොකද දැන් සමහර වෙලාවට මේක වෙන්නේ දැන් බැංකුවෙන් බැංකුවට මේක වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් සමහර වෙලාවට මහ බැංකුවෙන් කිව්වොත් මෙන්න මේ වගේ අංශයකට යන්න පුළුවන් 120යි. එතකොට එක බැංකුවක් කියන්න පුළුවන් මහ බැංකුව 20 කියලා කිව්වට අපි යන්නේ 10%. එතනින් එහාට මම යන්නේ නැහැ මොකද මට ඒ තියෙන සංකේත අවධාරණ දරා ගන්න බෑ. නමුත් තව බැංකුවක් කියන්න පුළුවන් නෑ මහ බැංකුව 20 නිසා අපිට 120ක් අපිට යන්න පුළුවන් මොකද මට හැකියාවක් තියෙනවා. මේ අත්දැකීමක් තියෙනවා. මේක 120ක් දක්වා ගිහිල්ලා මෙන්න මේක මේවා කරන්න පුළුවන් කියලා. ඒතර ඕ ටික තමයි මූලිකවම අපි දැන් මේ ණය ප්‍රතිපත්තිය. හරි ආවරණය. ඒතර මම මේක කිව්වා ගොඩක් වෙලාවට මේකෙදි මේ තාක් ගොඩාක් අමාරු ප්‍රශ්න ඇවිල්ලා නැහැ. නමුත් වැදගත් ප්‍රශ්න මාරුවෙන් මාරුට ඇවිල්ලා තියෙනවා. ඒක ධ්‍යාන ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිපත්තියේ තියෙන කරුණු මොනවද? එතකොට ණය ප්‍රතිපත්තිය සකස් කරනකොට අපිට මොන වගේ ආවරණය කරන්න ඕන ප්‍රධාන කරුණු මොනවද? ඒ ප්‍රධාන කරුණු ලිස්ට් එකක් ලියන්න. ඒ එතකොට එක එක කාරණා කෙටි විස්තර කරන්න. ඒ වගේ කාරණා ටිකක් තමයි අපි මේ මෙතනදී මූලික වශයෙන් වැදගත් වෙනවා කියන ටික තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. right එතකොට පරිපාලනයට එන්න කලින් දැන් ආපහු පොඩ්ඩක් ඕගොල්ලෝ එක විනාඩියක් ආපහු අරගෙන බලන්න මේකේ මොනවා හරි ගැටලු. එහෙම නැත්නම් තවත් පැහැදිලි කර ගැනීම අවශ්‍යද? එහෙම නැත්නම් ඕගොල්ලන්ට තේරෙන විදිහට මොනවද මේකට අපි තව දැනුම්වත් විය යුත්තේ. බලන්න විනාඩියක් දෙකක් බලලා කියන්න මට. මොනවද ඔයගලන්ට තවත් මේකේ निराකරණය නැත්නම් තේරෙන්නේ නැති කොටස්? සර් ණය කලඹක් කියන්නේ මොකද්ද? මට තේරුන්නේ ණය කලඹක් කියන්නේ ණය කලඹ කියලා කියන්නේ පෝර්ට්ෆෝලියෝ එක. ඒ කියන්නේ අපි කියන්නේ ලෝන් පෝර්ට්ෆෝලියෝ කියලා. ඒක තමයි ණය කලඹ කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් හවුසින් පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නකො. ඒතර හවුසින් ලෝන් පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නේ ඒක තමයි ණය කලඹ කියලා එතනදී අදහස් ගන්න. කියන්නේ නිවාස ණය කලඹ කියන එක. වෙන මොනවද තියෙන්නේ? හරි. එතකොට දැන් ඊළඟ එක තමයි සාමාන්‍යයෙන් දැන් අපිට කොහොමද දැන් මේක පරිශීලනය කරන්න? ඒ කියන්නේ දැන් ඔයාලට මේක මෙහෙම කියනකොට වඩා ටිකක් පැහැදිලි බ්‍රාන්ච් එකට එහෙම නැත්නම් බැංකුවට ගියාම පුළුවන් ද බලන්න බැංකුවේ ණය ප්‍රතිපත්තිය. ඕගොල්ලන්ගේ බැංකුවේ මොකද්ද ක්‍රෙඩිට් පොලිසි එක? හරි එක එක ඩිපාර්ට්මන්ට් වලටත් සමහරලාට ක්‍රෙඩිට් පොලිසි එක දකින්න. සමහරලාට ඕවරෝල් පොලිසි එකක් තියෙනවා. එහෙම නැත්නම් අනුබද්ධිත ණය නැත්නම් ක්‍රෙඩිට් පොලිසි එකක් හැටියට තියෙන්න පුළුවන්. ණය ප්‍රතිපත්ති එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ එතනින් පහළට තියෙනවා ප්‍රොසීජර් මැනුවල්ස් එක. කොහොමද බ්‍රාන්ච් ඔපරේෂන් මැනුවල් එක, ක්‍රෙඩිට් ප්‍රොසීජර් මැනුවල් එක, හරි ලෝන් නැත්නම් ලෙන්ඩින් ඔපරේෂනල් මැනුවල්. ඒ විදිහට ඔපරේෂනල් මැනුවල් එකක්. කියන්නේ තවත් පහළට කඩලා ප්‍රොසීජර් ලෙවල් එකට. ඒ වගේ ඩොකියුමන්ට්ස් කීපයක් ඔගේ තියෙන්න පුළුවන්. ඒකේ චුට්ටක් බලන්න සාමාන්‍ය බැංකුවෙන් බැංකුවට එක වෙනස් වෙනවා. පොලිසි තියෙන්න පුළුවන්, ප්‍රොසීජර් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකට සර්කියුලර් තියෙන්න පුළුවන්.
එහෙම එක එක බැංකුව කරන ක්‍රමවේද වෙනස්. හැබැයි පොඩ්ඩක් එකක් දෙකක් පුළුවන් නම් අරගෙන බලන්න. මොකද්ද මේ ප්‍රතිපත්තිය? දැන් මේකේ මූලික අංග ටික මොනවද? එතකොට මේ මූලික අංග මහ බැංකුවත් එක්ක කොහොමද සම්පාත වෙන්නේ? අභ්‍යන්තරික අපි කොහොමද සම්පාත වෙන්නේ? එතකොට ඒක බලපාන්නේ කොහොමද? ශේෂ්ත්‍රයෙන් ශේෂ්ත්‍රයට කියන්නේ SME එකේ තියෙන පොලිසි එකයි කෝපරේට් එකේ පොලිසි එකේ මොකද්ද තියෙන වෙනස්කම්? එහෙම නැත්නම් මේ දෙකටම කොමන් වෙච්ච ඒවා මොනවද? අපි කස්ටමර් කෙනෙක් ඔන්බෝඩ් කරනකොට බලන මූලික ලක්ෂණ මොනවද? සමහර වෙලාවට මේ ගොඩක් වෙලාවට සමහර බැංකුවක ප්‍රතිපත්තියේ මේක දිගුවක් හැටියට තියෙන්න පුළුවන්. ඒ අදාළ ණයලාභියා එහෙම නැත්නම් පාරිභෝගිකයා ඒ බ්‍රාන්ච් එකේ ඉඳන් කිලෝමීටර ගානක ඇතුළේ ඉන්න කෙනෙක් වෙනවා. දැන් උදාහරණයක් ඒ කියන්නේ දැන් මට කොළඹ ඉන්නලා මට කරන්න බෑ මාතර කස්ටමර් කෙනෙක් ෆැසිලිටි එකක් මට කරන්න බෑ. ඇයි? සමහර වෙලාවට මට මාතර කස්ටමර් කෙනෙක් මං ගාවට එනවට වඩා මාතර බ්‍රාන්ච් එකේ කරන එක පහසුයි. ඒතකොට විසිට් කරන්න අවශ්‍ය කරන ඒ අදාළ පාරිභෝගිකයට අවශ්‍ය දේවල් ලබා දෙන්න. ඒතකොට ඒක බැංකුවේ නිකන් ප්‍රතිපත්තියක්. නැත්තම් ක්‍රමවේදයක් අපිට. පැහැදිලිද? එතකොට දැන් එහෙම නැත්තම් වෙන්නේ දැන් මම අඳුරු නිසා මම ආව මාතරින් මට එහෙ ඔක්කොම කස්ටමර්ස්ලා ටික මේ ගිහලා බුක් කරගන්න පුළුවන්. නමුත් ආපහු ලෝන් එක සර්විස් කරන්න ගියාම එයා මෙහෙ එන්නද මං එහෙ යන්නද? දැන් එතන ඒ බ්‍රාන්ච් එකෙන් ඒ දේ කරනකොට දැන් මට ව්‍යාපෘතිය බලන්නද? හරි ගොඩක් අමාරුකම් තියෙනවා. නමුත් අර දැන් මාතර කෙනා මාතර බ්‍රාන්ච් එකෙන් කරොත් එතනත් එක්ක ගනුදෙනු එතනත් එක්ක සම්බන්ධතාවය එතනත් එක්ක පසුවිපරම් සිල් දේවල් කරන්න පුළුවන්. යන්නේ ඒ වගේ දේවල් පවා සමහර වෙලාවට බලන අවස්ථා තියෙනවා. ඒතර මේ හැම දෙයක්ම කරන්නේ අර මම කියන ආකාරයට ණය පහසු ලබා දීම සඳහා. ඒ දේ පහසුවෙන් කර ගැනීම වගේ දේවල් සඳහා තමයි ඒක කරලා තියෙන්නේ. වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? කලන කාවින්ද්‍යා මාධවී සුජිත් මේක මම කිව්වාගේ ටිකක් කන්සෙප්ට් එක චුට්ටක් අමාරු එකපාර වදිනකොට හැබැයි මම ඊටාම පැහැදිලි ඊටාම කෙටියෙන් කියන්නේ ගොඩාක් ඔයගලන්ට පෙන්වෙත් නැතුව අවශ්‍යම කරන ටික තමයි මම මේ සාකච්ඡා කරේ. දැන් එතකොට විභාගයට ආපු ප්‍රශ්නක් ගත්තත් ඒක මේ ආශ්‍රයෙන් ඔයගලන්ට උත්තරයක් ලියා ගන්න පුළුවන් නිසා. right? හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. පරිපාලනය. මේකත් ටිකක් වැදගත්. දැන් අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මේ ණය ලබා දීමේ ක්‍රියාවලිය තුල අපි දැන් මේ ගොඩක් ඒවා කරා. අයදුම් ඇඟීම, සාකච්ඡා කිරීම, අනුමත කිරීම, ණය ලියකියවිලි සකස් කිරීම, ලියකියවිලි පිළිගන්න ඕනේ කියන ඔෆර් එකක් වගේ. ඊට පස්සේ ඒක ආවහම සෙන්ට්‍රල් යුනිට් එකකින් කරනවා යම්කිසි කාර්යයක්. ඒක පරිපාලනය. ඊට පස්සේ නිසි පරිදි ගෙවනවා පැහැර හරින් තියෙනවා නම් ප්‍රතිකර්ම කිරීම. එතකොට ඊළඟට අපි ගෙවීම් පැහැර හරින ඒවා. එතකොට ෆෝක්ලෝස් එක පූර්ව විධානය ලියාත්තරීම ඒ වගේ කාරණා ටිකක් යනවා. දැන් මෙතන මේ පාලනය කියන එක තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ගත්තොත් සාමාන්‍ය ණය පාරිභෝගිකයා නැත්නම් ණයලාභියා සම්බන්ධයෙන් මුලින්ම විසිට් කරලා ව්‍යාපාරය පිළිබඳ අදහසක් අරගෙන තවදුරටත් විස්තර අරගෙන ණය පිළිබඳ මූලික ඇඟීමක් කරලා ණය පිළිබඳ ඒ කියන්නේ අවශ්‍ය තැන් වලින් ණය ඇඟීම තවත් සකස් කිරීමක් කරලා අනුමත කිරීම. එතකොට අන්න ඒ වගේ ටිකක් කරනවා කවුද? බිස්නස් එක. එහෙම කරලා ඊළඟට අපි එහෙම නැත්නම් අපි ක්‍රෙඩිට් රිස්ක් එක වෙන්න පුළුවන්. එතකොට අපි වැලුවේෂන් එකක් ගන්න එක, ඉන්ෂුරන්ස් එකක් ගන්න එක, ණය ලියකියවිලි හදන එක, මොර්ගේජ් බොන්ඩ් ඇග්‍රීමන්ට්. ඉතින් ඒ ටිකත් ඔක්කොම හදා ගන්න තව කට්ටියක් එක්ක. ඊළඟට අපි මොකද කරන්නේ? ඒ හදන ඩොකියුමන්ට්ස් ටික සමහරවිට අපි සෙන්ට්‍රලි ඇඩ්මින් එක වගේ තැනකින් හදන්න පුළුවන්. ඒක ආපහු කස්ටමර්ට දීලා කස්ටමර්ගෙන් ඒ ටික අරගෙන ආපහු ණය සුපර් ඒ කියන්නේ අපි ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට ලබා දීමක් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ ලිමිට් හදන එක, ප්‍රයිසින් එක, කොලැටරල් ලොන්ච් කරන එක, ඉන්ෂුරන්ස් එක, ඉන්ට්‍රස්ට් රේට්ස් හදන එක, සුරුකුම් ලබා ගැනීම, ඒ දේවල් කරලා ඔන්න ණය මුදා හැරීමක් කොටස් වලට කරනවා. එහෙම කරලා ඉවර වෙලා ඊට පස්සේ ක්‍රිබ් එකට දාන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු පස්සේදී පොලි වෙනස් කිරීම වෙන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එක රිවිව් එක හරියට වෙලා තියෙනවද? ඊළඟ රිවිව් එක කවද්ද? ඒක සඳහා අවශ්‍ය වෙච්ච ණය කොන්දේසි සම්පූර්ණ කිරීම පෙර සහ පසු. එතකොට ඊළඟට නැවතත් අපි
දෙවෙනි තුන්වෙනි අවස්ථාවක යම් ආකාරයක දත්ත ලබා ගැනීම කියන කොටසක් කරනවා. අන්නේ ඒ කොටස තමයි මේ පරිපාලනය හරහා කරන්නේ. සෑහෙන කාලයකට කලින් නම් මේ ණය පරිපාලනය කියන එකත් වෙනම අංශයක් යටතේ කරුණේ නැහැ. ඒක ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරිකයන් නැත්නම් බිස්නස් හෙඩ් යටතේම තමයි කර තිබුණේ. නමුත් දැන් අපි දකින විදිහට ඒක අර ණය අවදානම් දෙපාර්තමේන්තුව වගේ ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ඩිපාර්ට්මන්ට් එක සාමාන්‍යයෙන් බිස්නස් සෙග්මන්ට් එකේ බිස්නස් පිළේකින් අයින් කරලා වෙන තැනකට ලබා දෙනවා. මොකද ඒකෙදී අපි බලනවා ස්වාධීනව ඒ දිහා බලලා තීරණ අරගෙන මේ ණය අනුමත කරන ණය මුදා හැරීම පසු විපරුම අන්නේ කියන ක්‍රියාවලිය සඳහා සහාය ලබා දීමක් කරනවා. ඒතර ඒක තමයි ණය ලබා දීමේ ක්‍රියාවලියේ concept එක. එතකොට අපි අර ඩයග්‍රෑම් එකේ ගත්තොත් ණය ලබා දීම ලීකේවි සැකසීම කළමනාකරණය කියලා කොටස් තුනකට හදන්න පුළුවන්. එතකොට පළමු පියවරේදී ණය ලබා දීමේ අංශය කියන්නේ බිස්නස් එකෙන් නැත්නම් ක්‍රෙඩිට් එකෙන් මූලික ඇඳීම ණය අයදුම් කරන සාකච්ඡා කිරීම අනුමැතිය ලබා දීම කරනවා. ඔන්න ඒක තමයි අපි කියන්නේ බිස්නස් පැත්ත. බ්‍රාන්ච් එක වෙන්න පුළුවන්, හෙඩ් ඔෆිස් එක වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් වෙන්න පුළුවන්, බිස්නස් ඩිපාර්ට්මන්ට් එක වෙන්න පුළුවන්. රයිට්? ඒගොල්ලෝ එකතු කරලා මේක කරනවා. ඊට පස්සේ ඒ අනුමැතියට අදාළ ලේඛිත සැකසීම, එතකොට ලේඛිත සඳහා කොන්දේසි පිළිගැන්වීම, ණය මුදා හැරීම, එතකොට ඒ ණය කලඹයම් කොටසක් කළමනාකරණය, අන්න ඒ වගේ කොටසකුත් දැන් කවුරු හරි කරන්නට ඕනේ. ඒතර මෙන්න මේ කියන කොටස ගොඩක් වෙලාවට කරන්නේ මේ ණය පරිපාලනය කියන අංශයේ සතු. එතකොට දැන් ඒක බාසල් කමිටු එකේ ගත්තොත් ඒ නිර්දේශයක් කරා ඇත්තටම මේ ණය පරිපාලනය කියන එක කළ යුතුයි. ඒක නිකන් අර ඉන්ඩිපෙන්ඩන්ට් විය යුතුයි. ඒකට ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි කියන දේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ මේ කියන ණය පරිපාලන ක්‍රියාවලිය. ඒතර මේ ණය පරිපාලන ක්‍රියාවලියත් මූලික වශයෙන් අපි දැන් ගත්තොත් කොටස් තුනකට කඩනවා. ඒ තමයි එකක් compliance and control. අනිත් එක තියෙනවා monitoring and analysis. අනිත් එක reporting. දැන් අපි ගත්තොත් දැන් ඔය ණය පරිපාලනය කරන ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ මූලික අංග ටික එහෙම නැත්නම් ක්‍රියාදාමයන් ටික ඒගොල්ලන්ට කරන්නට තියෙන ෆන්ක්ෂන්ස් ටික මොනවද කියලා ගත්තොත් ඒක මූලික වශයෙන් කොටස් තුනකට කඩනවා. අනුකූලතාව හා පාලනය, අධීක්ෂණ විශ්ලේෂණ, තොරතුරු වාර්තාකරණය. අපි දැන් තොරතුරු වාර්තාකරණය තමයි මම කිව්වේ MIS පැත්ත ක්‍රිබ් එකට දෙන රිපෝට් දෙන්න පුළුවන්. ඉන්ඩිපෙන්ඩන්ට්ලි දැන් අපි ගත්තොත් දැන් කස්ටමර් කෙනෙක්ගේ බැලන්ස් කන්ෆර්මේෂන් එකක් දැන් අපි කාගෙන්ද ගන්න? ඒක බ්‍රාන්ච් එකට දෙන්න පුළුවන්ද? බෑ. ඒක අපි ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකෙන් වැලිඩේට් කරගන්න, වෙරිෆයි කරගන්න. ඇයි? එතකොට අපි දන්නවා ඒක ස්වාධීනයි. දැන් අපි සමාල්ලාවට මම මෙතනදි කරනවට වඩා දැන් බ්‍රාන්ච් එකක කෙනෙක් කරනවට වඩා සෙන්ට් එකෙන් කරනකොට සමහර වෙලාවට ඒ අදාළ පාරිභෝගිකයාට බ්‍රාන්ච් එකෙන් දුන්නා. අපි හිතමුකෝ දැන් මම කරන්නේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරනවා සඳහන්. ඒක බ්‍රාන්ච් එකකින් කරනවා. හැබැයි එයාට හවුසින් ලෝන් එක, ලීසින් එක, ඕනින් එක, ෆැක්ටරින් එක, අනිකුත් ඩිපාර්ට්මන්ට්ස් වල සම්බන්ධ වෙලා බ්‍රාන්ච් එක හරහා නොගිය දෙයක් ඒ අදාළ පාරිභෝගිකයට දීලා තියෙනවා. ඒතර ඒක බ්‍රාන්ච් එකෙන් මෙයා මෙන්න මෙච්චරයි කියලා කියනකට වඩා හොඳයි තුන්වන පාර්ශවයක් විසින් ඒ තොරතුරු වාර්තාකරණය කරනවා. ඒ වගේම තමයි ක්‍රිබ් එකට. දැන් ඉස්සර නම් ක්‍රිබ් එකට report කරේ බ්‍රාන්ච් එකට. දැන් මහ බැංකුවම කියලා තියෙනවා රයිට්. ඒක ඉන්ඩිපෙන්ඩන්ට් සෝස් එකකින් කරන්න. ඔන්න ක්‍රිබ් රිපෝටින් කරන්නේ ඔය කියන ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක. අපි අධීක්ෂණ විශ්ලේෂණය පැත්තට කරන්නේ මොනවද මේ මොනිටර් කරන්නේ? මොනවද මේ ඇනලයිස් කරන්නේ? ඒගොල්ලන්ට සමහරවිට අපිට කියන්න පුළුවන් එක එක අංශවල තියෙන එක්ස්පෝෂර්ස් එහෙම නැත්නම් ඒ සඳහා අපිට ඒ දත්ත ලබා දීමේදී අපි හිතමු ඉන්ෂුරන්ස් එකක් ලැප්ස් වෙන්නේ කොයි කාලෙටද? එහෙම නැත්නම් වැලුවේෂන් එකක් ලැප්ස් වෙන්නේ කොයි කාලෙටද? අපි දන්නවා අවුරුදු 4යි අවුරුදු 3යි මෙන්න මේ NPL ලං කොයි විදිහටද මේ වෙන්නේ? එතකොට අන්න ඒ වගේම මොනිටර් කරන්න. ඉන්ට්‍රස්ට් රේට්ස් වෙනස් වෙන ඒවා, අඩු වැඩි වෙන ඒවා. එතකොට තවත් ලෝන් අපි තත්ත්ව කොන්දේසි. එතකොට ඒගොල්ලෝ තමයි පෙර සහ පසු, ඒ කියන්නේ මෙන්න මේ කියන දේවල් නොවුනොත් ණය මුදා හරින්න බෑ.
ඒක මොනිටර් වෙන්නේ එතනින්. බ්‍රාන්ච් එකේ කරන හැබැයි අර ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරනවා. අනුකූලතා පාලනය ගන්න. ඒක කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කරන රයිට් අපි ලබා දෙන ණය අපේ ණය ප්‍රතිපත්තියට අනුකූලද කියන එක බලන්නේ ඒගොල්ලෝ. අපි හිතුවොත් මෙන්න මේ අංශවලට අපි දෙනවා කියලා දීලා අතරදී ඒගොල්ලෝ බලන රයිට් මේක කරන්න පුළුවන්. මේ අනුමැතිය හරියද? හරි D එකෙන් අප්‍රූව් වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේක අනිත් තැනින් ලබා ගන්න. එතකොට එහෙම නැත්තම් අපි කිව්වොත් අපි රීස්ට්‍රක්චර් එකක් කියලා අප්‍රූව් කරනවා. නමුත් අරගොල්ලෝ කියනවා නෑ මේක රීස්ට්‍රක්චර් නෙමෙයි මේක රීෂෙඩියුල්මන්ට් එකක්. මේ දෙවෙනි රීස්ට්‍රක්චර් එක. ඔයගොල්ලෝ ක්ලාසිෆයි කරලා තියෙන ටයිප් එක වැරදි. ඒක හරියට කරන්න. එහෙම නොකරුවොත් වෙන තැනකට ඉම්පැක්ට් එකක් එන්න පුළුවන්. එතකොට මේ කම්ප්ලයන්ස් කන්ට්‍රෝල් part එක, මොනිටරින් ඇනලිසිස් part එක, රිපෝටින් ඔය කියන කොටස් තුන මේන් ෆන්ක්ෂන්ස් තමයි ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකක. ඒත් අපි දෙවනුව අපි ඉගෙන ගමු මූලික කාර්යභාරයන් මොනවද කියන එක. මොකද ඒක තමයි විභාගයට අහලා තියෙන්නේ. මේක දැනගන්න එක හොඳයි. නමුත් මේකට වඩා ඉදිරියේදී අපි සාකච්ඡා කරන එකක් වැදගත් වෙයි. මේ කියන්නේ ඔය මම කියන මේ ස්ලයිඩ් දෙකම බැලුවොත් මේ ස්ලයිඩ්ස් 3-4ම වගේ අපිට වැදගත් වෙනවා ඒ ණය පරිපාලන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද සහ ඒකේ ආවේනික වෙච්ච අංග. හරි? එතකොට සාමාන්‍යයෙන් පරිපාලන ක්‍රියාවලියක් අපි කියන කාර්යක්ෂම වෙන්නත් ඕනේ. ඒක සපෝට් එකක් වෙන්නත් ඕනේ. දැන් අපි දකින ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඕක. දැන් සමහර වෙලාවට අපි කියනවා රයිට් ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට මොකක් හරි එකක් යවුවහම එතකොට ඒක හරි වෙලාවක් යනවා. නැත්තම් හරි සපෝට් එකක් නැහැ. නැත්තම් ඒක ගොඩක් වෙලාවට කකුලෙන් අදිනවා වගේ කියලා අපි කියනවා. හැබැයි එහෙම නෙවෙයි. ඇත්තටම ඒගොල්ලෝ මේක නිකන් ඇඩ්මින් එක කරාට සුපරීක්ෂාකාරී ක්‍රියාවලියක් කරාට පරිපාලනය කරාට end of the day මේ ලෝන් සයිකල් එකේ ඒගොල්ලෝ මේ සපෝට් එකක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් අපිට මේක කරන එකේ තේරුමක් නැහැ. පැහැදිලිද? එතකොට මෙතනින් දැන් තමයි ප්‍රධාන කාර්යයන් යන්නේ. අපි ඊට කලින් මේක කරනවා. එතකොට එහෙම නැත්තම් දැන් මේ කරන ක්‍රියාදාමය අර නිකන් අපි දකින්නේ නෙගටිව් එකක් හැටියට. ඔය ගොඩක් බැංකුවල තියෙන. දැන් ගොඩක් වෙලාවට අපි ඇඩ්මින් එක දිහා දකින්නේ මේගොල්ලෝ කරන්නේ ලෝන් එක ඩිස්පර්ස් කරන එක නෑ නවත්තන්න හැම දෙයක්ම අහනවා. පුරක් වැරද්දක් අහනවා. ඇයි මේක වෙන්නේ? දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න මොකද මේගොල්ලන්ගේ තියෙන මැන්ඩේට් එක තමයි මේ දෙන දත්ත තොරතුරු නිසි පරිදි බැංකුවට ලබා ගන්න. දැන් ණයක් දෙනකොට අපි කියන ඔෆර් ලෙටර් එක ඇග්‍රීමන්ට් එක හරියට තිබ්බේ නැත්තම් මොකද ප්‍රශ්න තියෙන්නේ? අපි පුෂ් කරනවා ඩිස්පර්ස් කරගන්න. හැබැයි අපි ගියාම නීති ක්‍රියාමාර්ග වලට ගන්න ඔන්න යම්කිසි අඩුපාඩුවක් තියෙනවා. නමේ ඇඩ්‍රස් එකේ එහෙම නැත්තම් මොගේජ් බොන්ඩ් එකේ ඒක තිබ්බොත් මොකද කරන්නේ? ඒක ගිහිල්ලා අපිට උසාවියේදී ලොකු ප්‍රශ්න පොරකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට්ලි වෙරිෆයි කරනවා මේකේ ගැටලුවක් නැහැ. අපේ සුරුකුම් ලබා ගන්න ක්‍රමවේද ඒ සම්බන්ධ ඒකෙවිලි ඒකේ ගැටලුවක් නැහැ කියලා. ඊළඟට තමයි බැංකුව අතර ගිවිසුම් බලාත්මකව තහවුරු කිරීම සඳහා ලීකියවිලි සම්පූර්ණත්වය, නිරෝධතාවය, ණය සුරුකුම් වල බලාත්මකතාව තහවුරු කර ගැනීම වගකීම් පරිපාලනය යටතේ සිදු කෙරේ. අර කලින් කිය ස්ලයිඩ් එකේ මම පැහැදිලි කරා. අනුකූලතා අනුගමනය අධීක්ෂණය කිරීමත් පරිපාලනයේ වැදගත් කොටසක්. ඒ කියන්නේ ණය කොන්දේසි වලට දැන් අපි ලෝන් අප්‍රූවින් ඔතොරිටි එකේ කොන්දේසි දාන. ඒ කොන්දේසි දැම්මහම ඒ කොන්දේසියක නිසි පරිදි වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ පරිපාලනය. දැන් අපි නම් කියන හරි පර්සනල් ගැරන්ටි ගත්තා මෙහෙම ගත්තා ඇසෙට් ඩික්ලරේෂන් එකේ නෑ. අපි කියනවා නෑ හරි අමාරුයි ගන්න. එක්ක ඇසෙට් ඩික්ලරේෂන් එකේ ඇසෙට් ටික ඩික්ලෙයාර් වෙන්නේ නෑ කියලා අපි මොකද කරන්නේ? කොහොම හරි අරගෙන මෙතෙන්ට දෙනවා. නමුත් පරිපාලනය හරහා ඒගොල්ලෝ කියනවා නෑ ඇසෙට් ඩික්ලරේෂන් එක ගන්න ඕනේ. ඒක නිල් ස්ටේට්මන්ට් එකක් නෙවෙයි. ඇසෙට්ස් ඉන්ක්ලූඩ් වෙන්න. ඇයි නැත්තම් මොකද වෙන්නේ? නෛතික ක්‍රියාමාර්ගයක් ගන්නකොට යාර කියන්න පුළුවන් මම දීලා තියෙන්නේ මේ මොකුත් නෑ නේ මට ඇසෙට්. ඇත්තටම තියෙනවා නම් අපි හරිය කරගෙන නෑ. ඉන්ෂුරන්ස් එක සමහරවිට අපි කියනවා ෆයර් බර්ග්ලරි TC ගන්න. මොකද කරන්නේ අපි කියනවා කස්ටමර් මෙහෙම බෑ කියනවා ඒක නිසා TC ඕනේ. නමුත් අපේ ප්‍රතිපත්තිය යටතේ මෙන්න මේ ටික අවශ්‍යයි. එහෙම නොවෙනවනම් මෙන්න මේ ඉහළ ඔතොරිටි එකකින් අප්‍රූවල් එකක් අරගෙන with a justification. අන්න අපි එහෙනම් ආපහු අප්‍රූවල් ඔතොරිටි ගිහිල්ලා කියන මෙන්න මේ කාරණයට අපි මේක ගන්නෙ නැහැ.
ඊළඟට අපි කිව්වොත් තොරතුරු ඇගීමේ ලබාගත් තොරතුරු අතු ණය හා සම්බන්ධ සියලු තොරතුරු හැසිරීමේ ලක්ෂණ කළමනාකරනතොර පද්ධති නිසි කාල නිර්වද්‍ය ආවත් කාලින කිරීම පරිපාලනයේ වැදගත් කාර්ය. අර අපි කිව්ව රිපෝටින් පාර්ට් එක තමයි මේ කියන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි ඒකේ කස්ටෝඩියන්. දැන් අර මම ඉන්ට්‍රොසෙට් වෙන්න පුළුවන්, සෙක්ටර් අප්ඩේට් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රයිසිං වල වෙන්න පුළුවන්, රෙන්ට් සමහර වෙන්න පුළුවන්, පෝර්ට්ෆෝලියෝ ඩීටේල්ස් එක පුළුවන්. මොකද ඒගොල්ලෝ හරියට ඒ දේ කරේ නැත්තම් රිස්ක් එකට හරි ෆයිනෑන්ස් එකට හරි ඒ ඩේටා එක්ස්ට්‍රැක්ට් කරගන්න බෑ. අපි තුමු දැන් සෙක්ටර්ස් ටිකක් බැංකුවේ තියෙනවා. මහා බැංකුවෙන් කියන සෙක්ටර් සබ් සෙක්ටර් ඔක්කොම ටික තියෙනවා. ඒව හරි නිසි පරිදි සිස්ටම් එකට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. CPR එකකින් දාන්න. ඒක දාලා උනේ නැත්තම් collateral limits ටික, collateral data ටික අපිට ගන්නකොට මේක ඊට පස්සේ report එක වැරදිනවා. ඒතර ඒගොල්ලන්ගේ කාර්යභාරය. ණය ලබා දීමේ ක්‍රියාවලිය පසුපෙළ ක්‍රියාකාරකම් ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවය නිසි ලෙස පාලනය කිරීමත් ක්‍රියාවලිය සම්බන්ධ සියලු අවදාන ප්‍රතිපත්ති නිසි අනුකූලතාවල අධීක්ෂණයක් පරිපාලනය මගින් බලන්න. දැන් මේ කියන්නේ අර ණය පරිපාලන ක්‍රියාවලියේ අර මම ඊට කලින් ස්ලයිඩ් එකේ තිබ්බ ටික තවත් පැහැදිලි කිරීම. මොනවද හයි ලෙවල් ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන්ස්? මොනකටද ඒගොල්ලෝ accountable? මොනවද ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බැංකුව? මොකද්ද මේ ස්වාධීනව කරන කාර්යභාරයේ ප්‍රතිඵලය කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. දැන් ඔක තව චුට්ටක් ඉස්සරහට ගියොත් කවුරු යටතේද මේක දැන් ඔය අපි කියන කාර්යභාරයන් කරන්නට මේක ස්වාධීනව මෙන්න මේ කියන ඒවා දැන් අපිට ඔය ස්වාධීන නැත්නම් කරන්න බෑනේ ඔය කියන ඒවා. මොකද නැත්නම් බ්‍රාන්ච් එකේ බිස්නස් හෙඩ් යාට දැන් මේවා තියෙනවා නම් එතකොට අපිට බිස්නස් හෙඩ් ඩිස්බර්ස්මන්ට් එක කරන්න ගියොත් එයාම නම් අපි හුඟක් වෙලාවට ඒගොල්ලෝ කියන විදිහට වැඩේ කරනවා. හැබැයි නමුත් එහෙම නෙවෙයි. ගොඩක් වෙලාවට මේක COO යටතේ Chief Operating Officer යටතේ අපි මේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක ෆන්ක්ෂන් වෙනවා. අර CRO යටතේ රිස්ක් ඩිපාර්ට්මන්ට් එක ෆන්ක්ෂන් වෙනවා වගේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක ෆන්ක්ෂන් වෙනවා COO යටතේ. අර කියන ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා. ඊළඟට පරිපාලන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයන් මෙන්න මෙතන 7ක් විතර සඳහන් වෙනවා. මෙන්න මේ ටික නම් පාඩම් කරගන්නම අවශ්‍යයි. සමහර වෙලාවට ඒගොල්ලෝ අහනවා ණය පරිපාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ වැදගත් වන්නේ ඇයි? මූලික කාර්යභාරයන් මොනවාද කියලා කිව්වම අර කලින් ටික හරි. ඊළඟට අපි අහනවා ඒ කාර්යභාරයන් කීපයක් විස්තර කරන්න. ලිස්ට් කරන්න. ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි මෙදා මේ තාක් අපිට අහලා තියෙන ප්‍රශ්න 5ක් 6ක් වගේ අහලා තියෙන්නේ ඒ ටික. ඒතර අපි ඒ ටික දන්නේ නැත්නම් අපිට පොඩි ගැටලුවක් වෙනවා. සමහරවිට ලකුණු 5ක ප්‍රශ්නයක්. හරි ওই ටික අහන්න. එතකොට මෙන්න මෙතනින් පහළට මෙතන තියෙනවා 7ක් විතර. ඒ 7 පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. මොකද මේක ගොඩක් වෙලාවට අපිට වැදගත් වෙන නිසා. මුලින්ම ණය ලියකියවිලි සැකසීම මේ අංශයේ සතු කාර්යයක්. මොකද්ද? අපි ණයක් අනුමත කරනවා. ණයක් අනුමත කරලා ඒ අනුමත කරාට පස්සේ අපි මොකද කරන්නේ? ඒ අනුමත කරපු ණය යෝජනාව යවන්නේ කාටද? ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට. ඒගොල්ලෝ තමයි සෙන්ට්‍රලි මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ණය ලියකියවිලි සැකසීම. අපි ලබා දෙන අනුමැතියට අදාළව අපි කියන ඔෆර් වෙන්න පුළුවන්, ඇග්‍රීමන්ට් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලීස් ඇග්‍රීමන්ට් එකක් වෙන්න පුළුවන්. විවිධාකාරයේ ණය වර්ග වලට අනුරූප වෙන විදිහට ණය ලියකියවිලි සැකසීම පළවෙනි කාර්යභාරය. දෙවෙනි එක ලියකියවිලි සැකසලා බැංකුව බ්‍රාන්ච් එක හරහා පාල්භෝගිකයට ලබා දීලා එයා ඒක සම්පූර්ණ කරලා ආවට පස්සේ ඒ නිසි පරිදි ලිපි ලේඛන ලබා ගැනීම, නිසි පරිදි අත්සන් වල යම් ආකාරයක තියෙන ඒකමිතිය පරීක්ෂා කරලා ඒක ලබා ගැනීම, ඒක නිසි පරිදි තියනවාද කියන එක තහවුරු කිරීම ඒවල දෙවෙනි කාර්යභාරය. තුන්වෙනි එක තමයි ණය සුරුකුම් වල ලිපි ලේඛන බාරකාරීත්වය. අපි කියන දැන් ණය සුරුකුම් අපි කියන මෝගේජ් බොන්ඩ් එක වෙන්න පුළුවන්, ඇග්‍රීමන්ට් එකක් වෙන්න පුළුවන්, ඔෆර් ලෙටර් එක වෙන්න පුළුවන්. ඒ ටිකේ කස්ටෝඩියන් ඇවිල්ලා පරිපාලන අංශය. ඉස්සර නම් ඔක බ්‍රාන්ච් එකේ තිබ්බේ. මෝගේජ් බොන්ඩ් එක අපි කොහෙද තියන්නේ? බැංකුවේ වොලට් එකේ. සේෆ් එකේ. දැන් එහෙම නෙවෙයි. ඒක සෙන්ට්‍රල් තමයි ඒක මේන්ටේන්. එතකොට අපි ඔෆර් ද ඔරිජිනල් ડોකියුමන්ට්ස් ටික ඇත්තම තියෙන්න ඕනේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ. එතකොට
ලියකියවිලි සැකසීම නිසි පරිදි ලබාගෙන ඒවා තහවුරු කර ගැනීම සහ ණය සුරුකුම් ලිපි ලේඛනවල භාරකාරීත්වය පවත්වාගෙන යාම ඒ තුන්වෙනි එක ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක ක්‍රියාවලියේ කොටසක්. ඊළඟට ණය අනුමැතියට යටත්ව ණය සීමාවන් ස්ථාපිත කිරීම, කොන්දේසිවට අනුව ණය මුදා හැරීම පරිපාලනාංශයෙන් වලින් කරනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතුවොත් ණයක් අප්‍රූව් වෙනවා. ඒක දිගු කාලීන, කෙටි කාලීන, මධ්‍ය කාලීන, චක්‍රීය නැත්නම් හෙජ් එකක් එක එක විදිහට ණය අනුමත වෙනවා. එතකොට ණය සීමාවන් ලිමිට් සෙටින් කියලා අපි කියන්නේ. ලිමිට් එක මාක් කරනවා කියලා කියන්නේ. ඒ ලිමිට් එක මාක් කරන රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට්. ඊළඟ ණය මුදා හරින්න ඒක කොටස් හැටියටද? එහෙම නැත්නම් චක්‍රීය හැටියටද? එහෙම නැත්නම් එකවරද? නැත්නම් මොන තත්ත්ව කොන්දේසි වලට යටත්වද? අපි කියනවා විසිට් රිපෝට්ස් වලට යටත්වද? නැත්නම් තවත් අනුමැතින් වලට යටත්වද? ඒ ණය මුදා හැරීම කියන්නේ අපි කියන ලිමිට් මාක් කරන එක සහ ඩිස්බර්ස්මන්ට් එක. ආගෙද ඒගොල්ලන්ගේ ක්‍රියාවලියේ යටතට වැටෙන එක. හතරවෙනි එක. පස්වෙනි එක security maintain කරන එක. දැන් අපි ගත්තොත් ඒක දීපලක්, ඒක තොගය, ඒක ණය ගැතියන්, ඒක පුද්ගල ආයතනික කැප, නැත්නම් කොටස් එක එක ආකාරයට අපි සුරකුම් ලබා ගන්නවා. ඒ සුරකුම් වල නඩත්තු කියන එක වැටෙන්නේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට්. අර නිසි කාලයේදී වැලිඩේෂන් කරන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධයෙන් යාවත්කාලීන කරන්න, එහෙම නැත්නම් දැනුම්වත් කිරීම කරන්න ඕනේ. එතකොට ඒක බ්‍රාන්ච් එකට ඒක වෙනවද නැද්ද කියන එක බලලා ඒ සම්බන්ධයෙන් වාර්තා යවන්න ඕනේ. ඒ කියන කාර්යභාරය තියෙන්නේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට්. රක්ෂණාව ඉන්ෂුරන්ස් ටයිම්ලි කියලාත් එතන එකක් කියනවා. කියන්නේ නිසි කලට ඉන්ෂුරන්ස් අපි ගත්තොත් පළවෙනි එක අපි ගන්නවා පොලිසි එක. ඒක රිනීවල් එක හරියට උන්නේ නැත්තම් මොකද වෙන්නේ? බැංකුවේ තියෙන සුරකුම් රක්ෂණ ආවරණයේ එපිටට යනවා. එතකොට රක්ෂණ ආවරණ ලබා ගැනීම කියන එක බ්‍රාන්ච් එකෙන් කරන්නේ. හැබැයි ඒකේ වගකීම තියෙන මෙතන. ඔන්න ඉන්ෂුරන්ස් එක ඕනේ. ඔන්න ඊළඟ පාර වෙනකොට ඉන්ෂුරන්ස් එක ලැප්ස් වෙනවා. නැත්නම් ඔන්න ඉන්ෂුරන්ස් රිනීවල් එක මෙන්න මේ වෙනකොට මෙහෙම. ඒතර ඒ මෙතනින් තමයි මේ ඉන්ෆර්මේෂන් ටික ෂෙයා වෙන්නේ. ඊළඟට ප්ලෙජ් ඔපරේෂන් එකක් ගත්තොත් ඒකේ මෙහෙයුම් කටයුතු කරන්නේ සෙන්ට්‍රල් එකේ. ඊළඟට තමයි වෙළඳපොළ මිල තක්සේරු කිරීම. සුරකුම් වල වෙළඳපොළ මිල තක්සේරු කිරීමත් ඒගොල්ලන් පරිපාලනයේ කොටසක්. දැන් සමහර වෙලාවට අපි දකින්න ඇති දැන් මෙන්න මේ වෙනකොට අවුරුදු 3න් 4න් වැලිඩේෂන් ගන්න. එහෙම නොවුනොත් ඒක ඕඩි වැලිඩේෂන් එකක්. ඒතර අපි බ්‍රාන්ච් එකෙන් තමයි කරලා දෙන්නේ. හැබැයි එතන අපිට ඉන්ෆර්මේෂන් දෙන්නේ එහෙම නැත්නම් අපිව දැනුම්වත් කරන්නේ එහෙම නැත්නම් ඒකේ ඕනර්ෂිප් එක තියෙන්නේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට්. මොකද ඒක සුරකුමට සම්බන්ධයි. ඒක ණය කොන්දේසිකට සම්බන්ධයි. ඊළඟට 6 වෙනි කාරණය පොලි අනුපාත. ඉන්ට්‍රස්ට් රේට්ස්. අපි දැන් මුලින්ම ඉන්ට්‍රස්ට් රේට් සෙට් කරන්නේ. ඒක රිවිෂන් එක කරන්නේ. එතකොට ඒක පිරිවැය වෙනස් කිරීම කරන්නේ. එතකොට අඩුපාඩු පෙන්වලා දෙන්නේ. එතකොට ගාස්තු අය කර ගැනීම සිදු කරන්නේ. ඒ ඔක්කොම ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ රෝල් එක. يعني බ්‍රාන්ච් එකේ සපෝට් කරාට ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මේ කියන කාර්යභාරයන් ටික සිද්ධ වෙන්නේ. අන්තිම එක කොන්දේසි පිළිපැදීම අධීක්ෂණය අනුකූලතාව සහතික කිරීම මහා බැංකුව තුළ බාහිර නියාමන ආයතන සඳහා බැංකුවේ කළමනාකට අවශ්‍ය තොරතුරු වාර්තාකරණය ඔය මම කිව්වේ MIS නැත්නම් ක්‍රිප් ඩේටා ඒ පරිපාලනයේ කාර්යභාරයක්. දැන් මෙතන මේ කාරණා 7ක් සාකච්ඡා කරා. මේ 7 නම් කටපාඩම් කරගන්න අවශ්‍යයි. හේතුව දැන් අපිට මහා බැංකුව අපිට ණය පරිපාලනය කියලා ප්‍රශ්නයක් ආවොත් ඒකේ අපිට අහන මූලිකම දේ තමයි ණය පරිපාලනය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද එහි වැදගත්කම? ඒක තමයි මම කිව්වේ පළවෙනි දෙවෙනි ස්ලයිඩ් වලින් අපිට කියන්න පුළුවන්. ඒක. එතකොට ණය පරිපාලනයේ ප්‍රධාන කාර්යභාරයන් සඳහන් කරන්න විස්තර කරන්න. ඒ කියන්නේ මේ 7. ඒතර ඔය දෙකම කව වෙන විදිහට තමයි අර මම කිව්වේ දැන් ණය පරිපාලනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කිව්වම අපිට අර ඩයග්‍රෑම් එක අඳින්න පුළුවන්.
ඒ ඩයග්‍රෑම් එකේ තියෙන මූලික කුළුණු තුන අදින්න පුළුවන්. කෙටි විස්තර කිරීමක් කරාම ණය පරිපාලනයේ සඳහා අපිට ලකුණු 5ක් හම්බ වෙනවා නම් ඒ ටික ලබා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රධාන කාර්යයන් සඳහන් විස්තර කියපු ගමන් මෙන්න මේ කියන කාරණා ටික අවශ්‍ය වෙනවා. දැන් එතකොට අපි මේ තාක් සාකච්ඡා කරේ ප්‍රතිපත්ති සහ ආවරණය පරිපාලනය හා එහි කාර්යභාරයන් කියන එක. දැන් මේක ඊටාම කෙටියෙන් මම මේ සඳහන් කරේ මොකද විභාගයක් සඳහා උපරිම ප්‍රමාණයක් මේ කොටස. දැන් ඊට අමතරව නෝට් එක ඔයගලන්ට කියව ගන්න පුළුවන්. ඒකෙන් වැඩි දුර යම් ප්‍රමාණයක් ඔයාලට ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ ටික අත්‍යවශ්‍යම කළ යුතුයි. මොකද මේ ටික නොකර අපිට එතනින් එහාට යන්න බෑ. මොකද ප්‍රශ්නයක් ඇහුවත් මෙන්න මේ කාරණා ටිකට යටත් වෙලා මේ ප්‍රශ්න අහලා තියෙන නිසා. මොන හරි ප්‍රශ්න තියෙනවද? මේ ණය ප්‍රතිපත්ති සාවරණය එහෙම නැත්නම් පරිපාලනය සහ ඒ කාර්යභාරයන් කියන එකේදී මොන හරි ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රධාන කාරණේ කියන සමහර වෙලාවට මේ ක්‍රෙඩිට් පොලිසි එක මත වෙනස් වෙන්න පුළුවන් නේද? සමහර වෙලාවට අර තියෙනවනේ කෑෂ් බෑක් එකක් ග්‍රාන්ට් කරන්න සමහර වෙලාවට බ්‍රාන්ච් එකට අවස්ථාව දෙන අවස්ථාවක් තියෙනවනේ. ඔව්. ඔව්. මෙහෙම දෙයක්. එතකොට ඔයා හරි. දැන් නමුත් සමහරට ක්‍රෙඩිට් පොලිසි එකටත් වඩා අර මම කිව්වේ සමහර බැංකුවල ඒක ප්‍රොසීජර් එක. එහෙම නැත්නම් සර්කියුලර් එකක් හැටියට යන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් කරනකොට අර මම කියනවා වගේ දැන් මේ දැන් ඒක COO වෙන්න පුළුවන්, CRO වෙන්න පුළුවන්, business head වෙන්න පුළුවන්, ඒ වගේ CEO වෙන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේදී අපි එකඟතාවයකට එනවා. දැන් ඇයි කෑෂ් බෑක් එකක් ලිමිට් එක මාක් කරලා එවෙලෙම ඕද කවුන්ට් එක ඒ විදිහට දීලා පස්සේ ડોකියුමන්ට්ස් ටික අතෙන්ට එන්න කියන එක මොකද දැන් සුපර්විෂන් එකේ කාර්යභාරයක් නේද? ඇඩ්මින් එකේ කාර්යභාරයක් තමයි අපි අතෙන්ට දෙන්නේ. එතකොට අපි බලනවා රයිට්. එහෙනම් ඕන් කෑෂ් අපි කරමු. තර්ඩ් පාර්ටි අපි නොකරමු. පැහැදිලිද? ඒතර අන්න ඒ කියන දේ තීරණය අපි ගන්නවා බැංකුවේ තීරණයට ගන්න හැකි කන්ට්‍රි එකතු වෙලා ගන්න තීරණය. ඒක ડોකියුමන්ට් කරනවා. ඒතර ඒක ડોකියුමන්ට් කරලා රව කියන විදිහට කෑෂ් බෑක් එකක් අපිට පුළුවන් බ්‍රාන්ච් එකෙන්ම ડોකියුමන්ට්ස් ටික මේවා කරලා ලිමිට් එක මේවා කරලා දෙන්න කියලා. හැබැයි ඒක පසුව ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට යවනවා. මොකද දැන් ඒකේ ඒත් ඕනර්ෂිප් එක තියෙන ඇඩ්මින් එකේ. නමුත් අර අපිට ඉක්මනට කරන්න ඕන නිසා බ්‍රාන්ච් එකෙන් කරලා ඊට පස්සේ ඒ අදාළ ડોකියුමන්ට්ස් ටික අපි පිළිවෙලට කරලා යවනවා ඇඩ්මින් එකට. හරි හැබැයි ඒකට වෙන්න පුළුවන් යම් ආකාරයක අපි හිතුවොත් විය හැකි අවදානම් ටික අපි එකතු වෙලා මෙන්න මේ විදිහට තීරණය කරනවා. මෙන්න මේ නිසා අවදානම අඩුයි. ඒක නිසා අපි මේක බ්‍රාන්ච් එකෙන් කරනවා. නමුත් අවසානයේදී ඒ අදාළ නීති හෝ අදාළ ඒ සම්බන්ධ පත්‍රිකාවන් ටික අපි ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට යවනවා. ඒක බැංකුවෙන් බැංකුවට සාමාන්‍ය වෙනස් වෙන දෙයක්. හැබැයි නිසි පරිදි ඒක ડોකියුමන්ට් වෙන්න ඕනේ. එහෙම නැතුව දැන් අපිට හිතුවත් ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකෙන් කෑෂ් බෑක් එක කර ඉන්න ගම මේ මැනේජර් ඕනෝ ගමන් කිව්වොත් රයිට් මෙන්න මේක කරන්න. එහෙම නැත්නම් බිස්නස් එක තීරණයක් ගත්තොත් නෑ අපි මේක අපි තනියම කරනවා කියලා එහෙම කරන්න බෑ. ඒ සඳහා ප්‍රතිපත්තිය එක දැන් ගොඩක් කරාට එක ක්‍රෙඩිට් පොලිසි එකේ නෙවෙයි ප්‍රොසීජර් එක වගේ සඳහන් වෙන දෙයක්. රයිට් මොකද ගොඩක් වෙලාවට ප්‍රතිපත්තිය වෙනකොට කෙටියෙන් හයි ලෙවල් එකක් තමයි ප්‍රතිපත්තිය කියන්නේ. ඔය අපි කියන කාරණා. ඒක තවත් ඔපරේෂනලයිස් කරනවා බැංකුවක තියෙන ක්‍රෙඩිට් ප්‍රොසීජර් එකක් හරහා. එහෙම නැත්නම් සර්කියුලර් එකක් හරහා. එතකොට අපි ඒක කෑෂ් බෑක් ගත්තා. අපි දැන් සමහර බැංකුව ගත්තොත් yes බ්‍රාන්චස් වලින් කෑෂ් බෑක් කරනවා. හැබැයි තර්ඩ් පාර්ටි සමහර බැංකුවක තාම කරන්නේ බ්‍රාන්ච් එකෙන්. ඒක ඇඩ්මින් එකෙන් කරනවා. එහෙම නැත්නම් සමහර ලාවට කරන ස්කෑන් ડોකියුමන්ට් වලට අපි සමහර අවස්ථාවල කරන ලිමිට් එක මාක් කරනවා. මොකද ඒකේ අනිත් එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කෑෂ් බෑක් එකට ගොඩක් වෙලා යන නිසා ડોකියුමන්ට් එක ගත්තා. ඔරිජිනල් ડોකියුමන්ට්ස් ටික යවන්න එපා දැන් ඇඩ්මින් එකට. දැන් ඔරිජිනල් ડોකියුමන්ට්ස් එකට යවන්නකොට දවස් දෙකක් යනකොට කෑෂ් බෑක් එකක් తీර වැඩක් නැහැ නේ. එතකොට මොකද කරන්නේ? ස්කෑන් ડોකියුමන්ට් එක අපි කියනවා ලිමිට් එක මාක් කරන්න කියලා ඇඩ්මින් එකට දෙන්න යන්න සල්ලි ආපහු රිලීස් කරනවා. තව එකක් වෙන්න පුළුවන් බ්‍රාන්ච් එකේම ඒගොල්ලෝ ඕන් කෑෂ් නම් එතනම කරලා සල්ලි නිදහස් කරලා ලිමිට් එකත් මාක් කරලා ડોකියුමන්ට් එක යවනවා අතින්ට. එතකොට ඒක සෙකන්ඩ් චෙක් එකක් වැලිඩේෂන් එකක් කරනවා. මොනවද තව තියෙන ප්‍රශ්න? හොඳ ප්‍රශ්නයක් ඒක. අපිට එහෙම වෙනස් කරන්න නිම හැකියාවක් තියෙනවා. හැබැයි අර ස්ටේක් හෝල්ඩර්ස්ලා එකතු වෙලා තමයි අපි මේ තීරණේ ගන්න. අනිත්‍යයට ගැටලු නැහැ. right. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. දැන්
මේක ටිකක් වැදගත්. මේකෙත් දැන් මොකද මේකේ හැම එකම වැදගත්. මම හිතා කෙටියෙන් දාන්නත් හේතුව ඒ වැදගත්කම නිසා. මහා බැංකුවේ මූල්‍ය මණ්ඩල නිකුත් කළ තියෙන නිර්දේශ විධානය. මොකද දැන් එහෙම ගත්තොත් අපිට ඉතා විශාල ප්‍රමාණයේ නිර්දේශ එහෙම නැත්නම් අපි කියනවා directions and guidelines වගේ කියලා හිතමු. හරි. නමුත් එහෙම කියලා ඒ සියලුම දේවල් අපි කරන්නෙත් නැහැ. කරන්නත් බෑ මේ ක්ලාස් එකේ අපිට මේ තියෙන කාල සීමාවත් එක්ක. ඒ නිසා අපි සාමාන්‍යයෙන් තෝරාගත්ත නිර්දේශයන් 4ක් විතර අපි සාකච්ඡා කරනවා කෙටි. එකක් දීර්ඝව අනිත් එක කෙටි. මොකද එහෙම කරන්නේ ඒකට අනුරූපී වෙච්ච ප්‍රශ්න අවුරුදු දැන් අපි 10ක් විතර ප්‍රශ්න පත්‍ර තියෙන නිසා ඒවා වැලු බලමටම හුඟක් වෙලාවට ඒවෙන් තමයි මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට ඒක හරහා අපිට එන්න තියෙන එහෙම නැත්නම් අපිට අහන ප්‍රශ්න මොනවද කියලා බලලා ඒ අදාළ නිර්දේශ සහ විධානයන් අපි සාකච්ඡා කරනවා. ඒතර ඒ අනුව කොටස් 4ක් තියෙනවා. එකක් තමයි පහසුකම් ලබා දීම සඳහා උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශ. ඒ කියන්නේ අපි ඒකට කියනවා MAA maximum amount of accommodation. ඔයගොල්ලෝ අහලා. ඒ කියන්නේ ණය ලබා දීමේදී ණය ලබා දී හැකි සීමාවන් පුද්ගලයන්ට සමූහයන්ට එහෙම නැත්නම් එතනිනුත් එහාට ගියාට පස්සේ එහෙම ලබා දීමේ උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශයක් අපිට තියෙනවා. 1. 2 ණය අධිකාර වර්ගීකරණය එහෙම නැත්නම් ආදායම් පිළිගැනීම වෙන් කිරීම. දැන් මේක ගොඩක් වැදගත්. කොහොමද loans advances අපි classify කරන්නේ, income recognize කරන්නේ and provisioning කියන එක. මේක ටිකක් ඔය අපි කියන්නේ NPL direction එක කියලා කියනවත් මේකට. ඒක ටිකක් වැදගත්. ඒක හා සම්බන්ධ වෙච්ච ගණන් ගොඩක් හදලා තියෙන නිසා අපි ගොඩක් වෙලාවට ඒක එහෙමවත් මම එන සතියේ ඒක තනි කර කරන්න. මොකද ඒක ටිකක් එක දිගට flow එක යන්න ඕනේ. ගණන් ටිකක් හදලා ඒක ගොඩක් අපිට ඇඟට වදින්න ඕන නිසා. 3 බැංකු මගින් අන්‍ය සමාගම්. සමහරවිට බැංකුවට පුළුවන් වෙනත් සමාගම් වල කොටස් වල ආයෝජනය කරන්න. right අපි දැන් EPF ETF එකේ අපි මුදල් තියනවා වගේ මහ බැංකුවේ මුදල් තියනවා වගේ අපිට අවශ්‍ය නම් තවත් ආයතන වල අපේ මුදල් ආයෝජනය කරලා ඒ ෂෙයාර්ස් අපිට තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳව නිර්දේශයකුත් තියෙනවා. අන්තිම එක අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ඔවුන්ගේ සමීප ඥාතීන් හට පහසුකම් ලබා දෙන්න. අර සුජිත් අහපු ප්‍රශ්නේ. related party transactions කියලා ඔයගොල්ලෝ අහන්නේ. කියන්නේ අපේ CEO කම් director and අනිත් directors ලට ඒගොල්ලන්ට කොහොමද? and ඒගොල්ලන්ගේ related parties වලට අපි ණය පහසුකම් ලබා දෙන්නේ කොහොමද? ඒ උපරිම සීමාවන් මොනවද? ඒකෙදි තියෙන නිර්දේශයන් මොනවද කියන එකත් අපි සාකච්ඡා කරනවා. එතකොට අපි 1 2 3 මෙන්න මේ 4 තමයි අපි ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ තාක් අපෙන් ඇත්තටම අහලා තියෙන්නේ ඔයිට අදාළ ඒවා නිසා. right? පළවෙනි එක බලමු. මේවා නම් ගොඩක් අමාරු නැහැ. නමුත් අපි මේවා පොඩ්ඩක් දැනගන්නට අවශ්‍යයි. මොකද නැත්තම් සමහර වෙලාවට ප්‍රශ්න අපිට යොමු වෙනකොට අපිට ඒ කියන්නේ කෙටි ප්‍රශ්න එහෙම නැත්තම් කියන්නේ කේස් ස්ටඩි එකෙත් යම් ආකාර ප්‍රශ්න එන නිසා අපි පුළුවන් තරම් මේ කෙටියෙන් නමුත් අවශ්‍ය ටික අපි දාගන්න බලමු. එතකොට පළවෙනි එක තියෙනවා බැංකුවකින් පහසුකම් ලබා ගන්නා ප්‍රධාන කොටස් දෙකක්. තනි පුද්ගල සමූහය. තනි පුද්ගල හෝ තනි ආයතන එහෙම නැත්නම් සමූහ හෝ නැත්නම් එකතු වෙලා ගන්න. ඒතර තනි පුද්ගලයෙක් ඔහුගේ සමීප ඥාතීන් ඇතුළු ඔහුගේ සැලකිය අයිතියක් ඇති ආයතන සියල්ල සඳහා ලබා දෙන මුළු පහසුකම් ආයතනයක් හයි අනුබද්ධ ආයතනයකට සමූහයට ලබා දෙන මුළු පහසුකම්. ඒතකොට දැන් අර අපි කියන ගෲප් කියලා ගත්තොත්. දැන් අපි තනි පුද්ගලයෙක් කියලා ගත්තොත් ඒ කියන පුද්ගලයාට ලබා දී හැකි උපරිම ණය සීමාව කොච්චරද? ABC Enterprise කියන ආයතනයට ලබා දී හැකි උපරිම ණය පහසුකම් කොච්චරද? තනි ගෲප් සමූහයක්. ඒ කවුද? තනි පුද්ගලයෙක් සහ ඔහුගේ සමීප ඥාතීන් ඒ ටික එකතු වුණාම ඒ ගෲප් එකක් හැදෙනවා. ආයතනයක් සහ ඒකේ කනෙක්ටර් ටික ආවම ඒ ආයතනයක් සමූහ කියලා හැදෙනවා. ඒතර අපි මුලින්ම හඳුනාගත්තා කවුද අපිට ණය ලබා දිය හැකි කොටස්. ඊට පස්සේ ඒ කොටස් දෙකකට බෙදනවා. මෙහෙම. තනි පුද්ගලයෙකුට ආයතනයකට ලබා දී හැකියාවක් තියෙන උපරිම සීමාව බැංකුවේ ප්‍රාග්ධන පදනමේ 30%ක්. ඒතර බැංකුවේ ප්‍රාග්ධනයේ බිලියන 10යි කියලා කිය ගත්තොත් ABC සිල්වා කියන පුද්ගලයාට ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය බිලියන 3යි. එතකොට ABC සිල්වා and company වෙනම ආවා කියලා හිතන්න. ඒ බිලියන 3යි 30%යි.
එතකොට ABC සිල්වා and එයාගේ ෆැමිලි එකේ කට්ටිය එකතු වුණාම 33ක් යන්න පුළුවන් සමූහයක්. නැත්නම් ABC Enterprises Private Limited සහ එයාගේ subsidiary companies ඔක්කොම ආවත් 33යි. ඒ කියන්නේ මොකද්ද? තනි පුද්ගලයෙකුට හෝ තනි ආයතනයකට ලබාගත හැකි උපරිම ණය සීමාව ප්‍රාග්ධනයෙන් 30%යි. තනි පුද්ගලයෙක් හෝ එයාගේ සමූහයන්ට එහෙම නැත්නම් ආයතනයක් හෝ එයාගේ සමූහයන්ට ලබාගත උපරිම ණය සීමාවට 33යි. ඔන්න මූලික වශයෙන්ම උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශ දෙකක්. ඊළඟට තවපොඩි ඇග්‍රිගේට් ලිමිට් එකකුත් වෙනවා. මම කිව්වේ දැන් උපරිම ණය සීමාව මෙහෙම සමස්ත උපරිම ණය කියලා ඇග්‍රිගේට් ලිමිට්ස් එහෙමත් සමහරට හැදෙනවා. මොකද දැන් මේ තනි තනියම දීලා විතරක් බෑ සමහර ඒවා නවත්තන්න. මේ ඇග්‍රිගේට් ලිමිට් එකක් යටින් එනවා. තනි හෝ සාමූහික ලෙස පහසුකම් ලබා ගන්නන්ට බැංකුවේ මුළු ප්‍රාග්ධනයේ 15%කට වඩා වැඩියෙන් ලබා දුන් පහසුකම් සියල්ලේම එකතුව බැංකුවේ සම්පූර්ණ පහසුකම් වටිනාකමින් 55%කට වඩා වැඩි නොවිය යුතුයි. මොකක්ද ඒක තේරුණාද බලන්න. දැන් අපි තනි තනියම දෙනවා. අපි කිව්වා 130 පුළුවන්. උපරිමයක් දෙන්න පුළුවන්. එතකොට ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට මම 130යි, අනිත් එක්කෙනාට 120යි, අනිත් එක්කෙනාට 115යි කියලා හිතන්න. එහෙම දීලා තියෙන වෙලාවක 115කට වඩා වැඩි දීලා තියෙන ටික මම එකතු කරොත් ABC rest ප්‍රමාණය මුළු ප්‍රමාණය 55%කට වඩා වැඩි වෙන්නත් බෑ. මම ඒක තව පැහැදිලි කරන්නම් උදාහරණකින්. මම හිතන්නේ බෝඩ් එක පේනව නේද? දැන් මෙහෙමයි කියන්නේ. A කියලා එක්කෙනෙක් ඉන්නවා, B කියලා එක්කෙනෙක් ඉන්නවා, C කියලා එක්කෙනෙක් ඉන්නවා. අවරෙස්ට් මෙයාද? අපි හිතමු මෙයාට බිලියන 3යි, මෙයාට බිලියන 2යි, මෙයාට බිලියනයයි. එතකොට මේක බිලියන 3යි. දැන් අරක කියන්නේ මොකද්ද? ඒක කියන්නේ තනි හෝ සාමූහික ලෙස පහසුකම් ලබා ගන්නන් හට බැංකුවේ මුළු ප්‍රාග්ධන වටිනාකම් 15%කට වඩා වැඩියෙන් ලබා දුන්නාට පස්සේ පහසුකම් සියල්ලේම එකතුව කිසි විටකත් බැංකුවේ සම්පූර්ණ පහසුකම් වටිනාකම 55කට වඩා වැඩි නොවිය යුතුයි. දැන් අපි ගත්තොත් මෙයාට සාමාන්‍ය 130ක්. මෙයාට 120ක්. මෙයාට 110ක්. අනිත් පැයට 140ක්. ඔන්නේ අපි 130 හැදලා තියෙන්නේ. එතකොට කියන්නේ දැන් බැංකුවේ අපි ණය ලබා දුන්නාම 115ට වඩා වැඩි ණය ලබා දෙන කොටසෙදි මේක. ඒ දෙක එකතුව ගත්තොත් 5 බිලියන. 105. ඒක මේකෙන් පෙන්නන්නේ. එහෙම ණය ලබා දීම අපි තනිය හෝ කලෙක්ටිව්ලි දීලා තියෙන ණය ටිකනේ. එතකොට ඒකේ ප්‍රතිශත මේ අපේ කියනවා 115ට වඩා වැඩි ණය ලබා දීපු වල එකතුව දැන් මෙයානේ 115ට වඩා මෙයා වැඩි එතකොට 5 බිලියන. එතකොට ඒක බැංකුවේ තියෙන මුළු ණය ප්‍රමාණයෙන් 50ක් වෙන්නේ. හැබැයි කියන්නේ 155ට වඩා අඩු වෙනවා නම් කමක් නැහැ මේක. පැහැදිලිද? දැන් අපි මේ සෙනාරියෝනේ 50යි ඉන්නවා. අපි හිතමු තව ටිකක් ඔක වෙනස් වුණා කියලා. මෙහෙම. දැන් එහෙම වුණොත් මෙයා 3.5 මෙයා 2.5 එතකොට මේක ඇවිල්ලා 3 බිලියන. දැනුත් ඔය සිද්ධිය වෙනවනේ. දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ. එතකොට මෙතන 135යි මේක 135යි මේක 10යි මේක 30යි.
දැනුත් 100 හැදෙනවා 3 2 5යි 6යි 7යි 10යි එතකොට මෙතන 135 මෙතන 125 ඒත් මම බලනවා බැංකුවේ මේ තියෙන්නේ මේ රෙස් කියලා කියන්නේ මුළු ඔක්කොම අනිත් අය 100ට 15ට වඩා වැඩි අය කවුද මේ දෙක 6 බිලියන් 160යි 100ට 15ට වඩා වැඩිපුර ණය දීපු කට්ටියගේ එකතුව බැංකුවේ මුළු ණය ලබා දුන්න එකෙන් ප්‍රතිශතයක් හැටියට ගත්තහම 160ක් වුණොත් අවුල්. ඇයි? ඒක අපි කියන 55ට වඩා අඩු වෙන විදිහට තමයි සංකේතනේ පවත් ගන්න. කලින් එක්සැම්පල් එකේදී 50යි. ඇයි? මෙයා 3යි මෙයා 2යි. එහෙම නැතුව මම මෙයාට දෙනවා 3මාරක් මෙයාට 2මාරක් දීපු වෙලාවක දැන් බැලුවම අන්න කියන 55ට වඩා වැඩි ලිමිට් ඇග්‍රීගේට් ලිමිට් එක. සමස්ත උපරිම ණය සීමාවක් අපි දානවා. ඇයි මේ කරන්නේ? දැන් මෙහෙම කරපුවාම අපිට පුළුවන් 100 දෙන්නේ. sorry දැන් මෙතන වැරද්දක් තියෙනවා. මෙතන අපි තව චුට්ටක් හදාගමු. මොකද මේක මෙහෙම කරමු. අපිට කොහොමද යන්න පුළුවන් 130යි කියලා කියනවනේ. එහෙම ගමු. එතකොට පැටලෙන්නේ. මෙයාට 3 මෙයාට 30% එහෙම කරා. එතකොට නැත්නම් එක්කෙනෙකුට යන්න පුළුවන් 130යි කියලා අපි කියනවනේ. මෙතන මේ තනි පුද්ගලයෙක් කියලා හිතනවා මෙයාට තනි. එතකොට 30යි 30යි. එහෙනම් මේ 130ක් කියලා මේ 130ක් කියලා හැබැයි ජොයින්ට් 60යි. ඒක බෑ. හේතුව දැන් අපිට ඕන නම් මේ වගේ 3 දෙනෙකුට විතර දාලා 3 බිලියන් දීලා ඊටු මුළු කස්ටමර්ස් ඔක්කොම මම 1 බිලියන් දීලා ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. මොකද 130ක් පුළුවන්. හැබැයි මොන හරි අවස්ථාවක මේ කාට හරි කරදරයක් වුණොත් ලොකු හිට් එකක් අපි ගන්නවා. ඒ වෙලට මේ 3 දෙනාම එකම ව්‍යාපාරයේ එදෙලා ඉන්න කට්ටියක් වෙන්න පුළුවන්. අපි දුම් ගාමන් සෙක්ටර් එකේ ABC වෙන තැනකින් සෙක්ටර් පැත්තකින් හිර වෙනවා තමයි. නමුත් පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී තියෙන සීමාවන් අපි අතික්‍රමණය කරන්න බැරි වෙන විදිහට දක්වා සමස්ත ණය සීමාව කියනවා. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. බලන්න මේක තේරුණාද කියලා? සර් කියන්නේ excuse me ඔව් සර් ඒක තේරුණා. එතකොට සර් දැන් උතන එක් පුද්ගලයෙකුට ලබා දෙන ශ්‍රේෂ්ඨය ගැන මේ නියාමනයක් නැද්ද සර්? මේ කියන්නේ මොකක් හරි කොහොමද? ඔව් ඒක මම කිව්වේ මේ ඒක දැන් මෙතනදී දැන් මම ඒක දැන් මේකෙදි තියෙන පුද්ගලයෙකුට ණය ලබා දීමේ ප්‍රමාණය ප්‍රාග්ධනයත් එක්කනේ මේ තියෙන්නේ. දැන් අපිට වෙනම තියෙනවා මෙතන ඒක මේකදී අපි සාකච්ඡා කරන්නේ නැති වුණාට සෙක්ටර්. දැන් මේ තියෙන්නේ loan limit per customer. වගේ එකක් මේ සර්කියුලර් එක. එතකොට දැන් මේ පැත්තෙන් අර ඔයා කියන දේ හරි. ඒක 120යි කියලා එකක් තියෙනවා. මෙතන සෙට් එක ගත්තොත් maximum 20% of making. අපි කියමු 20 තමයි උපරිමය යන්න පුළුවන්. එතකොට අපි කියමු මෙයා ඇවිල්ලා manufacturing. මෙයා ඇවිල්ලා garment. මෙයා ඇවිල්ලා agri. කොහොමද තියනවා කියලා. එතකොට අපි ගත්තොත් මෙයාට 30%. මෙයාට 30%. මෙයාට 10%. දැන් එහෙම ගත්තොත් ඔන්න අපි හිතමුකෝ මැනුෆැක්චරින් කියන සෙක්ටර් එකේ මෙයා ඉන්නේ කියලා. දැන් මෙයාට අමතරව තමයි මැනුෆැක්චරින් තියෙන්න පුළුවන් මේ බැංකුවේ. එතකොට දැන්ටම අපි 30ක් දීලා එක්කෙනෙකුට 20 එක්සීඩ් කරලා මේක දැන් එහෙනම් මෙයාට ඒ පැත්තෙන් දෙන්න බෑ. ඒ කියන්නේ අපි කියනවා සෙන්ට්‍රල් බැංක් එක කියනවා සෙක්ටෝරල් එක්ස්පෝෂර් එක 20% මැක්සිමම්. දැන් මේ පැත්තෙන් ප්‍රාග්ධන පැත්ත හරි. හැබැයි අනිත් පැත්තට ගියාම මෙයා ඇතුළේ තව මේ රෙස්ට් එකේ ඉන්නවා කියන්නකෝ ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ එහෙම නැත්නම් අපි හිතමු ගාමන්ට් සෙක්ටර් එකේ ෆිෂරිස් සෙක්ටර් එකේ ටූරිසම් සෙක්ටර් එකේ හැබැයි ඒ පෝර්ට්ෆෝලියෝ එක තු සෙක්ටර් එක 20 පනිනවා නම් ටෝටල් එක්ස්පෝෂර් එකේ ඒක තහනම්. දැන් තව පැත්තකින් රෙස්ට්‍රික්ෂන්ස් එකක් එනවා. දැන් මම මෙතනදී කරේ ණය සීමාව පුද්ගල සාමූහික. ඒ කියන්නේ group individual. ඒක තමයි මේ පැහැදිලි කරේ. අනිය ගත්තොත් 30යි, සාමූහික ගත්තොත් 33යි, ඇග්‍රීගේට් එක 55 ඇතුළත බිය යුතුයි. 1 2 3. හැබැයි යටත් මේ වගේ සෙක්ටර් එක්ස්පෝෂර් කුත් තියෙනවා. දැන් ඊට අවතරව තව මොන හරි ඇවිල්ලා මේක නතර වෙන්නත් පුළුවන්. මේක තහනම් කරපු ශේෂ්ත්‍රයක් වුණොත් මේ මොකුත් කරන්න බෑ. පැහැදිලිද? ඒතර ඒ වගේ දැන් මේ අපි මේ එක දැන් සර්කියුලර්ස් ගොඩාක් තියෙනවා. දැන් මම මේ එකක් තමයි අපි ගත්තේ
උපරිම ණය සීමාව එහෙම නැත්නම් සමස්ත ණය සීමාව. පුද්ගලයෙකුට හෝ සමූහයකට. හැබැයි වෙනම සර්කියුලේටින් අපිට එනවා යන්න පුළුවන් උපරිම සෙක්ටෝරල් එක්ස්පෝෂර් කොච්චරද. ඒතකොට ඒක ඇවිල්ලා මුළු ලෝන් බුක් එකේ 20යි. ඒ ඇතුළත තිබිය යුතුයි ඒ සෙක්ටර් එක ඇතුළේ ඉන්න සියලුම කස්ටමර්ස්ලාගේ එක්ස්පෝෂර් එක සමස්ත ණය කලමේ 20%කට ඇතුළත් විය යුතුයි. නැත්නම් යටත් විය යුතුයි. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. කොහොමද අනිත් අයට? මොකද තියනවාද ගැටලු? right. එහෙනම් ඒක තේරුම් ගන්නට ඇති කියලා හිතනවා අපි ඉදිරියට යමු. දැන් අපි කිව්වනේ 130යි 133යි. දැන් ඔක තව මම උදාහරණ කීපයක් දෙන්නම් ගණන් හදනකොට ඔක සමහරවිට 140 යන්න පුළුවන් අවස්ථා තියෙනවා. 150 ගිය අවස්ථා තියෙනවා. හරි? එතකොට ඒක මෙතනදි නැහැ. නමුත් මම ඉදිරියේදී ඒක පැහැදිලි කරනවා. හේතුව දැන් සමහර වෙලාවට විශේෂිත ඒ කියන්නේ මුදල් මණ්ඩලයේ අනුමැතිය යටතේ අපිට විශේෂිත අවස්ථාවන් කීපයක් තියෙනවා. ඒක මම ඉදිරියේදී ඒ කියන්නේ මේ පාස් පේපර්ස් කරනකොට පැහැදිලි කරන්න. උදාහරණයක් ගත්තොත් අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොජෙක්ට් මහා පරිපාලන ව්‍යාපෘති ගත්තොත් එimhe දැන් ගත්තොත් අපි පාලම් හදනවා, පාරවල් හදනවා, ගුවන් තොටුපොළ හදනවා, එහෙම නැත්නම් වරායවල් හදනවා. ඒ වගේ වෙලාවක මේ 130 133 කියන දෙයට වඩා ඉහළට ගිහිල්ලා පුද්ගලයන්ට ණය ලබා දෙන. මොකද ඒක රටේ අවශ්‍යතාවය. හැබැයි මුදල් මණ්ඩලයට දීලා ඒගොල්ලන්ගේ අනුමැතිය යටතේ යම් කාරණා කීපයකට යටත් කරගෙන අපිට ඒක ලබා දීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔළුවේ තියාගන්න අපි පහුගිය ප්‍රශ්න පත්‍ර දෙක තුනක් සාකච්ඡා කරනකොට මම ඒක තවත් පැහැදිලි කරනවා. එතකොට දැන් මේ ඊළඟට මෙහෙම එකක් එනවා. දැන් මේ උපරිම සීමාවන් ගණනය කිරීමේදී අපිට යම් පහසුකම් ටිකක් ලබා දෙනවා. ඒ කියන්නේ අපි ඒකට කියනවා එක්ස්ක්ලූඩ් කරන්න පුළුවන්. හරිද? ඒ මෙන්න මේ වගේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම දැන් අපි හිතමු මොනවා හරි පුද්ගලයෙකුට ලබා දෙන ණය ප්‍රමාණය 130ක් වෙන්න එපා. මොකෙන්ද? ප්‍රාග්ධනේ. හැබැයි ඒ පුද්ගලයාට ණය ලබා දීමේදී ඒ ණය ලබා දීම සඳහා මම පාවිච්චි කරන සුරකුම් මත net of exposure එකක් ගන්න පුළුවන්. මොනවද ඒ සුරකුම්? මුදල්, රත්තරන්, රජයේ සුරකුම්, මහ බැංකු සුරකුම් අප කර, භාණ්ඩාගාර අප කර, ලෝක බැංකුව එහෙම නැත්නම් ඔය ආසියානු සංවර්ධන අන්න ඒ වගේ ආවොත් අපිට පුළුවන් net කරගන්න. දැන් මම හිතමු 3 බිලියන් දුන්නා කියලා. දැන් අර උදාහරණේ. දැන් මට තව බිලියන් දෙකක් දෙන්න පුළුවන්. බෑ. ඇයි? single customer 30% exposure. 3.2 දුන්න ගම 32. දැන් මම දීලා බලනවා. හැබැයි මේ දීලා තියෙන 30න් 20ක්ම cash back. එහෙම නැත්නම් මේකෙන් 10ක් cash, ඉතුරු 10 treasury bill, treasury bond. ADB guarantee එක. Central Bank guarantee එක. World Bank guarantee එක. එහෙනම් මොකක්ද? net of exposure බැලුවහම 30න් 20 පිළිගත හැකි. අඩු කළ හැකි සුරුකු 10යි තියෙන්නේ. දැන් technically 30ක් තිබුණට practically 10යි. එහෙනම් exposure 10%. 30න් 3 බිලියන් වලින් 2 බිලියන්ම cash back. 1 බිලියන් විතරයි other security. එහෙමනම් ඇත්තටම cash අයින් කරාම එහෙම නැත්නම් පිළිගත හැකි සුරුකුම අයින් කරාම 1 බිලියන් තමයි exposure. එතකොට එහෙමනම් 1 බිලියන් divide by 10 වෙනකොට 10% ඇත්තට.
ටෙක්නිකල් බැලුවම එහෙම. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් අර 30 සීමාවට ඉහළට යන්නට එක අවස්ථාවක්. පැහැදිලිද? මොකද නැත්තම් අපි කෑෂ්බැක් අනම්මනම් ඔක්කොම තියෙනකොට එතන අදහස් කරන්නේ ගැටලුවක් වුණොත් මේවට කෑෂ් තියෙනවා. ට්‍රෙෂරි බොන්ඩ්ස් තියෙනවා. එහෙමනම් අපිට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන අදහස යටතේ. එතකොට මේ නිර්දේශය හරහා ඇයි මේ උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශය දෙන එකේ තේරුම? තනි පුද්ගලයෙකුට, තනි ආයතනයකට හෝ එකිනෙකට සම්බන්ධතාවයේ තියෙන සමූහයකට ලබා දෙන ණය සීමාවන් පහසුකම් සීමා කිරීම. ඇයි සීමා කරන්නේ? මොනවා හරි අවස්ථාවක සිදුවන ණය පැහැරහැරීමකදී සංකේන්ද්‍ර අවදානම අවම වීමත් ඒ අවම වීම තුලින් ණය අවදානම හැටියට බැංකුවට ලැබෙන්නට දරන්නට සිදුවන බලපෑම අවම කර ගැනීමත් සඳහා තමයි මේ ආකාරයේ උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශයක් ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද අපි කිව්වේ? උපරිම සීමාවන් පිළිබඳ ණය නිර්දේශය නැත්නම් ඩිරෙක්ෂන් එක කියන්නේ තනි පුද්ගලයෙක් හෝ තනි ආයතනයක් නම් 30%කුත් තනි පුද්ගලයෙක් හා සම්බන්ධිත සමූහයක් හෝ ආයතනයක් සම්බන්ධ සමූහයක් නම් 33ක් දක්වා ණය ලබා දීමේ හැකියාවක් තියෙනවා. ප්‍රාග්ධනය කොච්චරද කියලා බලලා. 30 හෝ 30. ඊට පස්සේ අපි තව එකක් ගෙනාවා සමස්ත ණය සීමාවක් 100%ට වඩා ණය ලබා දීමක් කරන අවස්ථාවක ප්‍රාග්ධනය වටිනාකමින් ඒ ණය ලබා දීපු කට්ටියගේ සම්පූර්ණ ණයවල එකතුව බැංකුවේ ණය කලමෙන් 55% තුල විය යුතුයි කියලා කිව්වා. ඊළඟට කිව්වා හතරවෙනි එක ඇයි මේ ආකාරයේ ණය ලබා දීමේදී සමහර සුරකුම් වලට එරෙහිව ණය ලබා දෙන අවස්ථාවන් වලදී ඒ සුරකුම් වල වර්ගය ලක්ෂණ ස්වභාවය අනුව ඒ සුරකුමේ වටිනාකම ණය ප්‍රමාණයෙන් අයින් කරලා ඒ ඉතුරු ටික තමයි අපි එක්ස්පෝෂර් කම්පියුටේෂන් එකට ගන්නේ. මොනවද ඒ සුරකුම්? මුදල්, රත්තරන්, රජයේ භාණ්ඩාගාර ඇප, මහ බැංකුව ඇප, මහ බැංකුව නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව අන්න ඒ ආකාරයේ පිළිගත හැකි ආයතන වලින් ලබා දෙන ඇප හෝ සුරකුම් වලට එරෙහි නම් ඒ අඩු කළ හැකියි. පස්වෙනි එක කිව්වා ඇයි අපි මේක කරන්නේ? මේක කරන්නේ ආයතනයකට හෝ සමූහයකට හෝ ණය ලබා දීමක් තුළින් ඒ ණය පැහැරහැරින අවස්ථාවකදී සංකේන්ද්‍ර අවදානම තුළින් ඒ පැහැරහැරීමේ අවදානම හරහා ණය අවදානම එහෙම නැත්නම් බැංකුවට තියෙන බලපෑම අවම කර ගැනීම සඳහා තමයි මේ උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශය ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? right. ඒතර මම ඊළඟ එකට යන්නට කලින් තව එකක් පැහැදිලි කරනවා. දැන් මේ 30 33ට වඩා ඉහළ 40 50 දක්වා යෑමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව එන්නේ කොහොමද? එක මහ බැංකුවට මේක දන්වලා දුන්නාම මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් යම් කාරණා ටිකක් බලනවා. එකක් දැනට බැංකුවේ නැත්නම් මහ බැංකුවට මම ලිව්වහම මට මෙහෙම පාරිභෝගිකයෙකුට යවන්නට අවශ්‍යයි වැඩිපුර ණය දෙන්න කියලා කාරණා තුනක් බලනවා. එකක් බැංකුවේ වර්ගීකරණය. මගේ රේටින් එක අර අපි දැන් කතා කරේ ඒක මොකද්ද? Aද ඩබල් Aද ට්‍රිපල් Aද මොකද්ද? බැංකුවේ ණය වර්ගීකරණය මොකද්ද? දෙක බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා ප්‍රතිශතය. අර මම කියන කැපිටල් එක tier 1 tier 2 කියලා අපි වෙන මේ ඉස්සරහදී තියෙනවා. නමුත් ඒ ප්‍රාග්ධන ප්‍රමාණය ඔච්චර කැපිටල් එකක් මං ගාව තියෙනවා. මුලින්ම රේටින් එක මොකක්ද කියලා බැලුවා මගේ.
ඒ වගේම දැනට ප්‍රාග්ධනතා ප්‍රමාණාත්මක. ඒ කියන්නේ දැන් මට තව යාර සල්ලි දීලා අපි තුන් බිලියන 10ක් තියෙන වෙලාවක මම 3.5 දෙනකොට බැංකුව ටිකක් කියන්න පුළුවන් ගැටලුවක් කියලා. හැබැයි බිලියන 50ක් 60ක් තියෙන වෙලාවක ඒකෙන් 135 දුන්නට දැන් අර ප්‍රාග්ධන ප්‍රමාණය මට වැඩි. බිලියනයක් තියාගෙන මිලියන 350ක් දෙනවට වඩා බිලියන 10ක් තියාගෙන 3.5 බිලියන් දුන්නට ගමන්නේ 6.5 බිලියන් මට තියෙනවා වෙන දෙයකට. පැහැදිලිද? ප්‍රමාණතා ප්‍රමාණය. තුන්වෙනි එක තමයි ඉස්සරහදී අපි කොහොමද මම පාස්පර්ස් කරනකොට තව පැහැදිලි වෙනවා මම නිකන් දැනුවත් භාවයට කියන්නේ. තුන තමයි මම ඒ ණය ලබා දීම සඳහා යෝජනා කරන ණයලාභියාගේ ණය ශ්‍රේණිය. දැන් එයා ඇවිල්ලා AAA කස්ටමර්. එයා ජෝන් කීල්ස් නම් මහ බැංකුවේ කමක් නැහැ. එයා එහෙම නැත්නම් ABC කම්පැනි නම් එයා D rated කැටගරි නම් එයා කියන්නේ නැහැ දෙන්න එපා යාට. එතකොට ණයලාභියාගේ ණය ශ්‍රේණිය, බැංකුවේ ණය ශ්‍රේණිය, බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා ප්‍රතිශතය නැත්නම් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතාවය කියන කාරණා තුන සලකලා බලලා 130 හෝ 33ට වඩා වැඩි ප්‍රමාණයකට යෑමේ හැකියාවක් තියෙනවා. හරි 30ට වඩා උඩට පුළුවන්ද 33ට වඩා උඩ? yes. කොහොමද? නිසි ඉල්ලීමක් දුන්නාම මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ කියන කාරණා බලලා කියනවා right 30ට වඩා යන්න. රූප ගණන් 33ට වඩා යන්න. මේක ක්‍රමය. ඊට අමතරව අර මම කියන රටේ කාලීන අවශ්‍යතාවය. රටේ අපි හිතමු රජයේ අවශ්‍යතාවය. දැන් විශේෂිත ව්‍යාපෘති සඳහා ණයකුත් කිරීමේදී 130 35ට වඩා ඉහළට 40 වෙන්න පුළුවන් 45 වෙන්න පුළුවන් 50 වෙන්න පුළුවන්. අර මම කියන්නේ එයාපෝට් එකක් හදනකොට දැන් අපි දේශීය ණය ලබා ගන්න. හයිවේ එක හදනවා දේශීය ණය. දැන් එහෙම කියලා මෙන්න මේ ඇක්සස් එකට අපේ 10 බිලියන් 3 බිලියන් දීලා නවත්තන්නේ නැහැ. 3.5 ගියාට කමන්නේ මොකද ඒක රජයේ සම්බන්ධ ව්‍යාපෘතියකට තමයි බැකින් එකක් තියෙනවා අපි දන්නවා මෙතන. මෙන්න මේ වගේ දෙකක්. කියලා අපි කියනවා. ඒතර ඔන්න ඔය කාරණා 6 තමයි අපි මේකෙදි මේ ඩිරෙක්ෂන් පළවෙනි එකේ ඔය 6 තමයි අපි දැනගත යුත්තේ. එතකොට අද අපි සාකච්ඡා කරා ණය ප්‍රතිපත්ති පාලනය. මම මේකෙදි කිව්වා මොකක්ද ණය ප්‍රතිපත්තිය කියන්නේ? ඒ ප්‍රතිපත්තිය වැදගත් වෙන්නේ ණය ප්‍රතිපත්තියක් නිපදවීමේදී ඒ සඳහා ආවරණය කර යුතු අංග මොනවාද? ඒ අංග අපි කොයි විදිහට සඳහන් කරන්නේ? ඒ අංග අපි කොහොමද නිර්වචනය කරන්නේ? හතරක් කියන්න. ඊළඟට ගියා ණය පරිපාලනය. ණය පරිපාලනය කියන්නේ මොකද්ද? ණය පරිපාලනය වැදගත් වෙන්නේ ස්වභාවයේ බැංකුවකට ඇයි? ඒ වගේම ණය පරිපාලනය කියන එක යටතේ තියෙන මූලික කාර්යභාරයන් 7ක් ඉගෙන ගත්තා. ඒක අංග සඳහන් කරන්න සහ විස්තර කරන්න. ඊළඟට අපි මහ බැංකුවේ නියාමනයන් එහෙම නැත්නම් ක්‍රමවේද රෙගියුලේෂන්ස් ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. හතරක් සාකච්ඡා කරන්න තියෙනවා. පළවෙනි එක සාකච්ඡා කරා maximum amount of accommodation. උපරිම ණය සීමාවන් පිළිබඳ නිර්දේශය යටතේ කාරණා 6ක් සාකච්ඡා කරා. right? ඒතර ඒ ටික තමයි මම අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණේ සහ සාකච්ඡා කරේ. මොන හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? හරි එහෙමනම් එන සතියේ අපි මෙතෙන් දැන් ඉදිරියට යමු. එන සතියේ නම් ටිකක් ගොඩාක් ඉම්පෝටන්ට් ඒරියාස් ටිකක් කියන්නේ අපිට කම්පිටිෂන්ස් ටිකක් එහෙම සාකච්ඡා කරන්න තියෙනවා. මිස් කරන්න එපා. දැන් අනිත් අයටත් කියන්න කොහොම හරි ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. එතකොට මොකද ඒකෙදි පසුගිය ප්‍රශ්න පත්‍ර වල එහෙම අපිට ගොඩක් ගණන් ඇවිල්ලා තිබුණා. කෙටි ප්‍රශ්න වලටත් එන කොටසක් තමයි ඊළඟ සර්කියුලර් එක ඊළඟ ඩිරෙක්ෂන් එක. එහෙමනම් අපි එන සතියේදී සුපුරුදු වෙලාවට හම්බෙමු. අද සහභාගී පිළිබඳ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එන සතියේත් ඔයගලන්ට මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු ටිකක් තියෙනවා නම් හරි නැත්නම් ඊට කලින් කරපු දේවල් මොනවා හරි ගැටලු ටිකක් තියෙනවා නම් හරි අපි ඒක සාකච්ඡා කරමු මේ දේ කරගෙන යන ගමන්ම. right එහෙමනම් බොහොම ස්තුතියි. ආපහු එන සතිය හම්බෙමු. right thank you.